හොඳයි ආදරණීය දරුවනේ හැම දවසකම ඉර පා යන්න වගේ හැම දවසකම ඉර බැහැර යන්න වගේ ඔබ මම අපි හැමෝගෙම සිත්වලට එනවා ලස්සන සිතුවිලි. අන්න ඒ ලස්සන සිතුවිලි ලස්සන විදියට හැඩ කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රටත් ලෝකයක් ජයග්‍රහණය කරන ආදරණීය දරුවෝ පිරිසක් තමයි අද මගේ ඉදිරියේ ඉන්නේ. ආදරණීය ඔබ හැමදෙනාම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනයේට. දරුවනේ අද මේ ඕගොල්ලන්ට අපි කතා කරන්න යන්නේ ජීවීන්ගේ චලන පාඩමේ අපි ගිය සතියේ නතර කරලා තිබුණා ඕගොල්ලන්ට මතක ඇති කොතනද අස්ථි වල ජීවීන්ගේ ස්වභාවය. එතකොට රයිට් අද අපිට කතා කරන්න තියෙන්නේ පුතේ මොනවාද අස්ථි අපි පේශි වල ලක්ෂණ කතා කරාද? chat එක ඉක්මනට දාන්න. chat එක ඉක්මනට දාන්න පුතේ. පේශි වල ලක්ෂණ කතා කරාද? චූටි දෙයක් අපිට දැනගන්න. පේශි වල ලක්ෂණ. right පේශි වල ලක්ෂණ කතා කරාද? ඕකේ පේශියක ලක්ෂණ right ඕකේ හරි ආගෙන අපිට මතකයි ජීවීන්ගේ සතුන්ගේ මෙන්න මේ සංධාරණය සහ චලනයට පුතේ වැදගත් වුණු ලක්ෂණ තමයි වැදගත් වුණු ප්‍රධාන කාරණාව තමයි පුතේ ජීවීන්ගේ සංධාරණයට සහ චලනයට වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන් මොනවාද? අස්ථි සහ පේශි. මතකයිනේ අස්ථි සහ පේශි. අස්ථි සහ පේශි. අස්ථි ඊළඟට අපි කතා කරා මොනවද පුතේ? පේශි කියන එක. පේශි. right එතකොට මෙන්න මේ අස්ථි වලට සම්බන්ධ වෙලා තියෙනවා කියලා කිව්වා අපි මොනවද? පේශි සම්බන්ධ වෙලා තියෙනවා කියලා කිව්වා. right ඕගොල්ලන්ට මතක ඇති අපි ගිය සති කතා කරා right මේ පේශි සම්බන්ධ වෙලා තියෙන කණ්ඩරාමවි. හරිද? මෙන්න මේ පේශියක් ගත්තයින් පස්සේ දැන් අර මම මෙහෙම අත මේ කරන්නේ නැහැ මොකද මේ ඇඳුම ඉරෙන්න බලනවා මේ ඒකයි මේ පේශි මේ උඩට එන්න හදනවා. හරිද? එතකොට අහගෙන ඉන්න ඔව් ප්‍රජාසර්ගේ එහෙම තමයි. right එතකොට මෙන්න මේ පේශි අපි ගත්තයින් පස්සේ පුතේ හරියට ලණුවක අර එතිලා තියෙන තන්තු වගේ. හරිද? දර මිටියකට දර බැඳපු වගේ මෙන්න මේකේ පුතේ හරියට පොල් පිටතාවරයේ තියෙන පොල් ලෙල්ල වගේ පොල් ලෙල්ලක පොල් තන්තු තියෙනවා වගේ මෙන්න මේ වගේ පේශි තන්තු ගොඩාක් එකට එකතු වෙලා තමයි පේශියක් නිර්මාණය වෙන්නේ. පේශි තන්තු ගොඩාක් එකට එකතු වෙලා තමයි නිර්මාණය වෙන්නේ තනි පේශියක්. එතකොට ආදරණීය දරුවනේ හොඳට අහගෙන ඉන්න සහ බලාගෙන ඉන්න. ඕගොල්ලෝ මේ පේශි දැකලා තියෙනවා. ඕගොල්ලෝ මේ පේශි ආහාරයකට තරම් තියෙනවා. ඕගොල්ලෝ අපි කනවනේ මස් කනවනේ. මස් කියලා කන්නේ ඇත්තටම නම් මෙන්න මේ මාංශ පේශි. හරිද? දැන් සමහර අය මස් කන්නේ නැහැ නේද? චිකන් එක කන්නේ නේද? කුකුල් මස් කන්නේ චිකන් කන්නේ. හරිද? අර පොස් විදියට අපි ගත්තාම නේද? රයිට් එතකොට මෙන්න මේ ඕගොල්ලෝ ආහාරයට ගන්න පුතේ මාංශ පේශි. මේ මාංශ පේශි ගත්තයින් පස්සේ පේශි තන්තු ගොඩක් එකට එකතු වෙලා තමයි තනි මාංශ පේශියක් හැදෙන්නේ. මේ මාංශ පේශිය අග්‍රයේ ඔන්නෝම තියෙනවා පුතේ කෙන්දක් වගේ තැන. අපි ඕකට කියනවා කණ්ඩරා කියලා. මේ කණ්ඩරා වලින් තමයි පුතේ සහ බන්ධනී වලින් තමයි එකතු වෙලා මෙන්න මේ පේශියක් මොනවාද අස්ථියකට සම්බන්ධ වෙන්නේ. අස්ථියකට සම්බන්ධ වෙන්නේ. හරිද? දැන් මෙහෙමයි. මම මේ පේශියක් සමාන කරනවා පුතේ. ඕගොල්ලන් ඉලාස්ටික් දැකලා තියෙනවනේ. ඉලාස්ටික් කියන්නේ ඕගොල්ලන්ගේ කලිසම් කොටේට අල්ලලා තියෙනවා පොඩි ඉලාස්ටික් එකක්. ඇදෙන සුළු රබර් මේව් එකක්. හරිද? ඔය ඉලාස්ටික් එකක් ගලවලා බැලුවාම හරිද? ඉලාස්ටික් එක ගලවලා බැලුවාම ඒකේ චූටි තන්තු තියෙනවනේ රබර් තන්තු. හරිද? මෙන්න මේ වගේ අපේ අස්ථියක තන්තු තියෙනවා. පේශි තන්තු තියෙනවා. හරිද? එතකොට පුතේ ඕගොල්ලන්ට මතකයි ඉලාස්ටික් එකක් ඇදලා ආපහු ඇතරිය මොකද වෙන්නේ? පිහිටි අවස්ථාවටම යනවද නැද්ද? පිහිටි අවස්ථාවටම යනවා. අදින්න පුළුවන් ආපහු පිහිටි අවස්ථාවටම යනවා. රයිට්? ඒ වගේ පුතේ මෙන්න ඕගොල්ලෝ මේ බලන්න. ඕගොල්ලෝ මෙහෙම අත නවනවා. දැන් හැමෝම මෙහෙම අත නවන්න බලන්න. හැමෝම මෙහෙම අත නවන්න. මට මේන්න ඕන. කරලා බලන්න. දෙහින ප්‍රායෝගිකවනේ අත අම්මෝ මගේ අම්මේ ළමගේ අත මට බයයි නේ කැමරාව වඩන් එයිද කියලා. එතකොට දැන් මැට්ටෝ බලන්න. මේ අත මෙහෙම නවනකොට ඕගොල්ලන්ගේ මෙතන පිම්බෙනව බේරවද? ඔන්න දැන් අස්ථිය සංකෝචනය නැමිලා තියෙන්නේ පේශිය සංකෝචනය වෙලා. හද වෙලා තෙරපිලා තියෙන්නේ. දැන් ඔන්න අත හිමීට දිගාරිනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? පේශිය ඇදෙනවා. තේරුණාද කියන කාරණා? රයිට් ආපහු මේක නවන්න. ආපහු සංකෝචනය නිමෙත් මේ වෙනවා දිගාරිනවා. අන්න ඒ වගේ දැන් ඕගොල්ලන්ගේ ඉලාස්ටික් එකක් අදිනවා අතාරිනවා. හරියට දැන් ඇති මගේ අම්මේ ළමයිගේ අත
පැලෙයි දන්නේ. හරි දාගෙන ඉන්න. එතකොට රයිට් එතකොට මේක ඇදෙනවා ඉහිල් සංකෝච මොනවා සංකෝචන වෙනවා ඊට පස්සේ ඉහිල් වෙනවා. රයිට් ඔන්න ඔය විදිහට පුතේ මේ අපේ අස්තියක නැත්තම් පේශියක ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ එයාට හොඳට සංකෝචනය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉහිල් වෙන්න පුළුවන්. ආපහු පිහිටි අවස්ථාවට වෙන්න පුළුවන්. රයිට් ඔන්න බලන්න පුතේ පේශියක ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඕගොල්ලන් පෙළ ගන්න 91 පිටු අච්චු පොතේ පැත්තෝ 91 පිටුව පෙළ ගන්න මගේ පුතේ රයිට් 91 පිටුව පෙළ ගන්න පැත්තෝ රයිට් ඔන්න බලන්න ඒකේ උඩම තියෙනවා හොඳේ උඩම තියෙනවා මෙන්න මේ කරුණු තුන නම් විභාගෙට අහනවමයි මේ කරුණු හතර මේ කරුණු හතර විභාගෙට අහනවමයි හොඳට මතක තියාගන්න රයිට් පැත්ත ඔන්න බලන්න පේශියක සෛල තන්තු ආකාරයට පිහිටා තිබීම පළවෙනි ලක්ෂණය මම කිව්වේ තන්තු ආකාරයට පිහිටලා තියෙනවා හරියට මහ ලණුවක චූටි චූටි ලණු කොටවල් තියෙනවා වගේ හරිද පේශි තන්තුවකට සංකෝචනය වීමට නැතහොත් හැකිලීමට හැකියාව ඇත. අන්න පැත්තෝ මම කිව්වේ මේකට හැකිලෙන්න පුළුවන්. තෙරපෙන්න පුළුවන්. ඊට පස්සේ පේශි තන්තුවක් ඉහිල් වීමට ඇති හැකියාව නැතහොත් දිගෑරීමට ඇති හැකියාව. අන්න දිගෑරෙන්නත් පුළුවන්. ඊට පස්සේ සංකෝචන හෝ ඉහිල් වීමට ලක් වීමෙන් පසු නැවත ආරම්භක අවස්ථාවට පැමිණීමේ හැකියාව. රයිට්? පැටව දැන් ආපහු හැරයක් හැමෝම පොත බලන්න කියන්න. ගෙදර දෙවනත් වෙන්න. එතකොට මේ මොනවද සෙන්සුරාදා උදේ පාන්දර ඕගොල්ලෝ ගෙදර ඉන්නවයි කියලා ඒගොල්ලෝ දන්න. හැමෝම පොත බලාගෙන හයියෙන් කියවන පේශියක ලක්ෂණ මොනවද පළවෙනි එක පේශියක සෛල තන්තු ආකාරයට පිහිටා තිබීම පේශි තන්තුවකට සංකෝචනය වීමට නැතහොත් හැකිලීමට ඇති හැකියාව පේශි තන්තුවක ඉහිල් වීමට ඇති හැකියාව නැතහොත් දිගෑරීමට ඇති හැකියාව සංකෝචනයට හෝ ඉහිල් වීමට ලක්වීමෙන් පසු නැවත ආරම්භක අවස්ථාවට පැමිණීමට ඇති හැකියාව right okay my guys ලියමු right මාතෘකාව ලියන්න පේශියක ලක්ෂණ අද මාතෘකාව ලියා ගන්න පුතේ පේශියක ලක්ෂණ right ලියන්න එක යටතේ පළවෙනි තරුව රතු පෑනෙන් පුතේ පළවෙනි තරුව රතු පෑනෙන් පේශියක සෛල තන්තු ආකාරයට පිහිටා තිබීම ඊළඟ එක පුතේ ඊළඟ එක රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න පේශි තන්තුවකට සංකෝචනය වීමට නැතහොත් හැකිලීමට ඇති හැකියාව ඊළඟ එක පුතේ රතු පෑනෙන් පේශි තන්තුවකට ඉහිල් වීමට ඇති හැකියාව හෝ නැතහොත් දිගෑරීමට ඇති හැකියාව ඊළඟ එක දරුවනේ සංකෝචන හෝ ඉහිල් වීමට ලක්වීමෙන් පසුව
ලක්වීමෙන් පසු නැවත ආරම්භක අවස්ථාවට පැමිණීමට ඇති හැකියාව right හරි දරුවනේ අහගෙන ඉන්නකෝ පැට්ටෝ හරි දැන් ඔන්න මම ඕගොල්ලන්ට තවත් වැදගත් කාරණාවක් කියලා දෙන්න යන්නේ හරිද ඕගොල්ලන් දැන් අත උස්සනකොට ඕගොල්ලන්ගේ අතේ මේ වැලමිට බාහුවේ අපිට තියෙන ඕනේ පුතේ මොකද්ද ප්‍රකණ්ඩාස්තියයි ඊළඟට අන්වරාස්තිය සහ අරාස්තිය කියලා ඔන්න පොතේ අහගෙන ඉන්න මෙන්න මේකට කියනවා ප්‍රකණ්ඩාස්තිය මොකද්ද ප්‍රකණ්ඩාස්තිය හැමෝම අහගෙන කියනවා මොකද්ද මේ අස්තිය ප්‍රකණ්ඩාස්තිය මෙන්න මෙතන තියෙනවා අස්ති දෙකක් එකක් උඩින් තියෙනවා අරාස්තිය ඊට පස්සේ අන්වරාස්තිය අන්වරාස්තිය හරිද එතකොට ප්‍රකණ්ඩාස්තිය අරාස්තිය අන්වරාස්තිය දැන් ඔය වචන තේරෙන්නේ නැත්නම් ඔයාලගේ පොතේ පිටු අංක 91 බලන්න 91 පින්තූරේ තියෙනවා ප්‍රකණ්ඩාස්තිය අරාස්තිය අන්වරාස්තිය කියලා හොඳද එතකොට පුතේ අහගෙන ඉන්නකෝ දැන් ඔන්න මෙන්න මේ අපේ ප්‍රකණ්ඩාස්තිය හොඳට බලා ගන්න මේක ගොඩක් වටින තැනක් මම මේ කියලා දෙන්නේ යන තැන හොඳද ඔන්න ප්‍රකණ්ඩාස්තිය ඊළඟට මේ අරාස්තියයි අන්වරාස්තියයි කියන අස්ති දෙක තියෙනවා හරිද පුතේ මෙතන තමයි වැලමිට හන්දිය තියෙන්නේ හොඳයි එතකොට පුතේ මෙන්න මෙතනින් මේ බන්ධනී මගින් මෙන්න මේ පේශි තන්තු මෙහෙම එකට එකතු වෙලා ඔහොම තියෙනවා හොඳද right එතකොට මේ පැත්තෙනුත් පුතේ මෙහෙම අස්ති මේ පේශියක් තියෙනවා හොඳද හොඳට බලා ගන්න දැන් ඔන්න මම මේක A පේශිය කියලා කියනවා මේක B පේශිය කියලා කියනවා හරිද හොඳට බලා ගන්න දැන් ඔන්න පුතේ මේ අත මෙහෙම පල්ලෙහාට දානකොට ඒ කියන්නේ අත මෙන්න මේ පිහිටීමට ගන්නකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරා මෙහෙම හරිද ඔන්න අත මෙහෙම දිගාරිනකොට හරිද එතකොට පුතේ මෙන්න මේ B පේශිය මොකද වෙන්නේ B පේශිය දික් වෙනවා හරිද මේ A පේශිය සංකෝචනය වෙනවා මෙන්න මචං මේ අය අත දිගාරිනෝ මේ වගේ මේ ඉන්න බෑ මේක ඇදුනා මචං මේ පැත්තේ කියනගේ මේ මම හිර වෙලා වගේ බං මේ බලපන් මේ ඒක ඈ ගහනවා මම හිර වෙලා වගේ කියන. ඒ කියන්නේ එයා සංකෝචනය වෙනවා B ඉහිල් වෙනවා. තේරුණාද කියන කාරණාව පැහැදිලිනේ? හරි. ඊට පස්සේ මම අත නමනකොට මෙන්න B කියන මේ මචං මේ මම නිකන් හිර වෙලා වගේ හොඳේ අඩියේ තද වෙනවා මචං මේ පිම්බිලා වගේ වෙන්න එන්නට මේ බිම්බිලා මෙහෙම ඔන්න වැඩි. දැන් එනකොට මේයි මේක ඇතුළට දාගෙන මේ අයින ඒ මචං මම නම් හෙන්නට මේ දැන් රිලැක්ස් එකේ ඉන්නේ. හොඳේ මං හෙන්න ජොලියේ ඉන්නේ. මං ඈත් වෙලා මචං මේ පන්ති කියන්නේ. මේක ඕගොල්ලන්ට ප්‍රායෝගිකව බලන්න පුළුවන් පුතේ. කොහොමද දන්නවද? ඕගොල්ලෝ අද ගන්න මේ වගේ කාඩ්බෝඩ් කෑලි දෙකක් හරි ලී පටි කෑලි දෙකක් හරි. හොඳේ මේ ලී පැටි කෑලි දෙක පොඩි ඇණයක් ගහලා හරිද බුරුල් වෙන විදියට මෙහෙම කරකවන්න පුළුවන් විදියට ඒ කියන්නේ චලනය කරන්න පුළුවන් විදියට ලී කෑලි දෙකක් හදාගන්න. හොඳේ ඊට පස්සේ පුතේ මෙන්න මෙතෙන්ට පොඩි ඇණයක් ගහලා මෙතෙන්ට පොඩි කොක්කක් හදාගෙන මේකයි රබර් පටියකින් සම්බන්ධ කරනවා. වෙසක් කූඩු හදන්න ගෙනාවු රබර් පටිය තියෙන්නේ. ඊට පස්සේ මොනවාද මේක ටිකක් දිගට ගන්න මේ පටිය. හරිද? හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ පුතේ මෙන්න මෙතනින් මෙන්න මෙතෙන්ට රබර් පටියක් දාන්න. දැන් ඔන්න මේක A අවස්ථාව මේක B අවස්ථාව. අර කලින් වගේ. දැන් ඔයාලට මේක දිග ඇරලා බලන්න. එතකොට B ඇදෙනවා. A සංකෝචනය වෙනවා බලන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මේක උඩට දානවා. A ඇදෙනවා. B සංකෝචනය වෙනවා බලන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණා? right ඕගොල්ලන්ගේ පොතේ පිටු අංක 91 විස්තරේ තියෙනවා පුතේ. හරිද? ඔන්න ප්‍රැක්ටිකල් එක. ගෙදරදී කරලා බලන්න. ඕක ඉතින් අපි පොතේ ලියන්න ඕන නෑනේ. විස්තරේ දන්නවනේ. පැහැදිලිනේ. ඒක තේරුණා අය අත උස්සන්න මට. හරිද? මේ ඉස්සරහා තියෙන්නේ පුතේ ද්විශීර්ෂ පේශිය. පිටිපස්සේ තියෙන්නේ ත්‍රිශීර්ෂ පේශිය කියන්නේ. හරිද? right
අපි තරුවක් දාලා ලියමු පුතේ. තරුවක් දාලා ලියමු පුතේ. තරුවක් දාලා ලියමු. තරුවක් දාලා ලියමු. මිනිසාගේ වැලමිට හන්දියෙහි මිනිසාගේ වැලමිට හන්දියෙහි මිනිසාගේ වැලමිට හන්දියෙහි මිනිසාගේ වැලමිට හන්දියෙහි අස්ථි හා සම්බන්ධ අස්ථි හා සම්බන්ධ මිනිසාගේ වැලමිට හන්දියෙහි අස්ථි හා සම්බන්ධ කළු පෑනෙන් ලියලා පුතේ ද්විශීර්ෂ පේශි සහ ද්විශීර්ෂ පේශි සහ ද්විශීර්ෂ පේශි සහ කළු පෑනෙන්මයි ත්‍රිශීර්ෂ පේශි ත්‍රිශීර්ෂ පේශි ත්‍රිශීර්ෂ පේශි ත්‍රිශීර්ෂ පේශි අස්ථි චලනය වීමේදී අස්ථි චලනය වීමේදී සංකෝචන හා ඉහිල්වීම සිදුවේ සංකෝචන සහ ඉහිල්වීම සිදුවේ සංකෝචන හා ඉහිල්වීම සිදුවේ හරිද පුතේ හරිද පැහැදිලිද රයිට් ඕකේ අපි ඔතනින් ජීවීන්ගේ ඒ කියන්නේ ජීවීන්ගේ චලන වලදී සතුන්ගේ චලන අපි නිමා කරනවා තියෙන්නේ හරිද සතුන්ගේ චලන දැන් අපේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා අද දවසේ එතකොට ඒ දරුවෝ chat එකට මැසේජ් දානවා සර් මොන පාඩමද මොන පිටු අංකෙද කියලා පුතේ අපි මේ කතා කරන්නේ ජීවීන්ගේ චලන කියන පාඩම දැන් අපි ඉන්නේ 92 පිටුවට යන්නේ හරිද ඒ නිසා ඕගොල්ලෝ හැමෝම අච්චුපොත ළඟ තියාගෙන මගේ දරුවනේ ඕගොල්ලෝ එකතු වෙන්න මොකද ලංකාවේ නන්දෙසින් අපිත් එක්ක අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනයේට මේ වෙනකොට දරුවෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හැම දරුවෙක්ටම මම කියන්නේ හැම මොහොතකම ඔබ මතක තියාගන්න මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ ඔබ ජීවිතයේ මේ වටිනාම කාලය තමයි ගෙවමින් සිටින්නේ. හරිද? ආදරණීය දරුවනේ ඔබ ඉගෙන ගත්තොත් විතරයි ඔබේ ජීවිතේට වටිනාකමක් එන්නේ. දැන් මම ඉගෙනගෙන ඉවරයි. මට අවශ්‍ය නම් තව ඉගෙන ගැනීම කරගන්න පුළුවන්. නමුත් මට ප්‍රමාණවත් විදිහට මගේ ජීවිතය ගොඩනගා ගැනීමට මම ඉගෙනගෙන ඉවරයි. නමුත් ඔබට බැහැ තාම ඔබේ ජීවිතයේ සාර්ථක ලෙස ගමනක් යන්නට ඔබට අධ්‍යාපනය කියන කාරණාව තවම මදි. ඕගොල්ලෝ සමහර අය සමහර විදිහට අපි දන්නවා පන්ති වලට සම්බන්ධ වෙනකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා සමහර දරුවෝ මම තමයි වැද්දා මට පුළුවන් මේක නිකන් යන්නම් වාලේ යන අයත් ඉන්නෝ දරුවනේ හරිද එහෙම වෙන්න එපා ඕගොල්ලෝ කවදාවත් එතකොට ප්‍රජාත් රණසිංහ සර්ගේ විද්‍යාව පන්තියට සහභාගී වෙන දරුවෝ සත්‍යකින්ම නම් ප්‍රායෝගිකව එකතු වෙන දරුවෝ මම ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට දැනුවත් කිරීම කරනවා දරුවනේ කැමරා ඔන් කරගෙන අපිත් එක්ක පන්තියට ඉන්න කියලා හේතුව මේකයි මට ඕගොල්ලන්ගේ මූණ දිහා බලන්න නෙමෙයි මට ඕගොල්ලන් අවශ්‍ය වෙන්නේ පොත් මේසයක් ළඟ ඉන්නවද ප්‍රායෝගිකව පන්තියට සම්බන්ධ වෙනවද අන්න ඒ කාරණාව දැක බලා ගන්නයි නැත්තම් සමහර අය ඇඳේ ඉන්න ගමන් මේකට ලොග් වෙලා ඉන්නවා සමහර අය එළිය බංකුවක වාඩිලා ඉන්න ගමන් නිකන් ජොලියට වගේ හාන්සි වෙලා ඉන්න ගමන් ඉන්නෝ එහෙම වෙන්න එපා ඔබ මතක තියාගන්න ඔබේ ජීවිතය හරියට සිරුරක් ගොඩනගා ගැනීමට ඔබ ආහාර ගන්නකොට ඒක ඌමනාවෙන් ගන්න ඕනේ එතකොට අන්න ඒ වගේ තමන්ගේ ජීවිතයට මේ අධ්‍යාපනය කියන කාරණාව එකතු කරගන්න පුතේ මේක මගේ ජීවිතයේ සාර්ථකත්වයට යන ගමන් මාර්ගය කියන එක මතක තියාගන්න. අන්න එහෙම එකතු වෙන්න. ඔබ මතක තියාගන්න ඔබේ නිවසේ ඔබේ අම්මා තාත්තා ඔබ මේ වෙන විට ඉතාමත්ම සාර්ථක විදියට මේ පන්තියට සම්බන්ධ කරන්න මොබයිල් ෆෝන් අරන් දීලා, පොත් ටික අරන් දීලා, මේස පුටු හදලා දීලා, ගේ හරියට හදලා දීලා, සිග්නල් තියෙන තැනක දරුවෝ තියලා ඕගොල්ලන් යොමු කරලා තියෙනවා. ඇයි ඒ අම්මට ජයග්‍රහණය කරගන්න බැරි වුණා නම් තාත්තට ජයග්‍රහණය කරගන්න බැරි වුණා නම් අම්මට තාත්තට ජයග්‍රහණය කරගන්න බැරි වෙච්ච දේ උඹලා ලව්ව කරන්නයි හදන්නේ පුතේ.
ඒ නිසා උඹලට තියෙනවා වගකීමක් මගේ දරුවනේ. ඒ තමයි පුතේ දුවේ හොඳට ඉගෙන ගන්න. හොඳට මතක තියාගන්න ජීවිතය වෙනස් කරන එකම තැන මෙතන. මම කියන්නේ ඒක. ඕගොල්ලෝ අපිත් එක්ක එක දිගටම රැඳිලා හිටියොත් මගේ දරුවනේ මේ කොරෝනා කාලය විතරක් නෙමෙයි අපි ඕගොල්ලන් ග්‍රේඩ් 11 දක්වා 11 වසර දක්වාම අරගෙන යනවමයි. ඒ විතරක් නෙමෙයි විද්‍යාව විෂයට අඛණ්ඩව හිටියොත් ඕගොල්ලෝ ඒ සාමාර්ථයක් ගන්නවමයි. ඉතින් අන්න ඒ අදිෂ්ඨානය ඇතිව හැම සෙනසුරාදාකම උදේ 8ට ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න. ඒ එකතු වෙන වෙලාවට ඕගොල්ලෝගේ වැඩ පිළිවෙල හදාගන්න. මොබයිල් ෆෝන් එක charge වෙන්න ගහලා තියන්න. නැත්නම් ලැප්ටොප් එක ටැබ් එක මොනවා හරි ඒ උපකරණය charge කරගන්න. ඊට පස්සේ දරුවනේ සිග්නල් තියෙන තැනක ඒක හදාගන්න. ඕගොල්ලෝ හොඳ ඇඳුමක් ඇඳගෙන තමන් පන්තියට එනවා කියලා හිතාගෙන වැඩසටහනට සම්බන්ධ වෙන්න. අතහරින්න එපා ජීවිතේ. කවදාවත් අධ්‍යාපනයේ අතහැරුණොත් තමයි ආයේ එන්න හම්බ වෙන්නේ නැහැ. මගේ දරුවනේ ඕගොල්ලෝ මතක තියාගන්න එකම ගඟකට දෙසරයක් බහින්න බෑ කියලා කියමනක් තියෙනවා. ඒ හේතුව තමයි අලුතෙන් වතුර එකතු වෙන නිසා. ඔබේ ජීවිතයේ වටිනාම සර්ණමය කාලය මේ කාලය අතහැරුණොත් ගිලිහුණොත් ඔබට නැවත මේකට එන්න බෑ. ඔබට මේ කාලය ආපහු දෙන්නේ නෑ. ඒ නිසා පුතේ සමහර අය කියන රන් වටිනවා කියලා කාලය. කාලය රත්තරන් වගේ කියලා. නෑ ඊටත් වඩා වටිනවා මම නම් දකින්නේ ඒක. ඊටත් වඩා වටිනවා. මොකද ඔය කාලය ආපහු වෙන්නේ නෑ. මට තාම ආපහු සැරයක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න බෑනේ ග්‍රේඩ් 9 වල කවදාවත්. එතකොට ඒ නිසා පුතේ ඔබ ග්‍රේඩ් 9 ජීවිතේ වෙනස් කරන තැන උතන. හරිද? මේ 9 වසරේ ඉගෙන ගන්නවා අපි පුතේ ඊට පස්සේ මතක තියාගන්න ඕගොල්ලන්ට. හරිද? පරිණාමවාදය කතා කරන්න තියෙනවා ඊගාව පාඩම. පුතේ මේ පරිණාමික ක්‍රියාවලිය ඊට පස්සේ අපි කතා කරනවා නැවත ග්‍රේඩ් 11 වලදී 11 වසරේදී. ඒ කියන්නේ මේ 9 වසරේ කියන කාරණා ටික අනිවාර්යෙන් එනවා එතෙන්. 9 වසරේ අපි පදාර්ථයේ රිව්වේ කතා කරනකොට ඒක 10 වසරකට ලින්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධයි. ග්‍රේඩ් 9 වල ඉගෙන ගන්න හැම දෙයක්ම 10 11 පන්ති වලට වටිනවා මගේ දරුවනේ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ගේ ජීවිතේ මගේ නෙමෙයි. මම ඉගෙනගෙන ඉවරයි. මම විශ්වවිද්‍යාලෙ ගිහින් ඉවරයි. මම උපාධිය අරන් ඉවරයි. මම ගුරුවරයෙක් වෙලා ඉවරයි. මගේ ටාගට් එක තිබුණේ ඒක. ඔබටත් තියෙන්න ඕන ජීවිතේට අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් Taman සටන් කරන්න ඕන. Taman මහන්සි වෙන්න ඕන. තමන්ගේ ජීවිතේ මගේ නෙමෙයිනේ. ඉතින් ඒ නිසා අර පියවරක් තියෙනවා. තමා වෙනස් විය යුතුයයි. තමා සිතන තාක්කල් මිහි පිට තමන්ව වෙනස් කරන්න කවුරුවත් නැහැ. දැන් කැමරාව හෝ ෆෝන් එක ඔෆ් කරලා ඕගොල්ලන් මෙතනින් නික්ම යනවා කියලා තීරණය කරනවා නම් ඒ අයිතිය තියෙන්නේ ඕගොල්ලන්ට. ඒ ඔයා වෙනස් වෙන්න ඕන කියලා ඔයා හිතුවොත්. හොඳට මතක තියාගන්න. එතකොට ඔයා ජීවිතේ උදේ කවදාවත් අතහරින්න එපා. අපිට ප්‍රශ්න එනවා, අභියෝග එනවා. ඒ හැම දෙයකටම අපි එකතු වෙන්න ඕන. අපි මුහුණ දෙන්න ඕන. අපිට බැරි නෑ. හරිද? පුළුවන්. එතකොට ඒ නිසා පුතේ රයිට් අපි මේ කතා කරමින් ඉන්නේ අද දවසේ එකතු වෙච්ච ආදරණීය දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ chat එකට මැසේජ් දානවා කොතනද නතර කරේ කියලා. නතර කරපු තැන තමයි දැන් මම කතා කරන්න යන්නේ. ඒ තමයි පුතේ අපි මේ කතා කරමින් ඉන්නේ ජීවීන්ගේ සංධාරණය සහ චලනය කියන කාරණාව. ඔබ මම අද මෙතන සිටගෙන ඉන්නේ මගේ සිරුරේ අස්ථි සහ පේශි තිබුණු නිසා. නැත්තම් මට අද මෙතන හිටගෙන ඉන්න බෑ. මම මේව අතපය වීසි කර කතා කරන්නේ අස්ථි සහ පේශි මගේ සිරුර තුල තිබුණු නිසා. ඔබ උතර වාඩි වෙලා ඉන්නේ ඔබ ලියන්නේ අස්ථි සහ පේශි තිබෙන නිසා. ඔබ දැන් ආපහු කතා කරනකොට hina වෙන්නේ ඕගොල්ලන්ගේ මේ මුහුණේ පේශි තියෙන නිසා. කෙනෙක්ට රවන්නේ මුහුණේ පේශි තියෙන නිසා. ඕගොල්ලෝ දුවන්නේ චලනය දක්වන්නේ පේශි තියෙන නිසා. අපි ඒ ගැන කතා කරලා ඉවරයි. right? දැන් මගේ දරුවනේ අපි කතා කරන්න යනවා ශාක චලන. ලස්සනට මාතෘකාව ලියා ගන්න. ශාක චලන. ඕගොල්ලෝ ශාක දැකලා ඇති ඕන තරම්. ඔබ දැන් ගෙවල් එළියේ ඉන්න සමහර අය සිග්නල් නැති නිසා ඔයාට ගස් පේනවා. ජනේලෙන් එළිය බලාගෙන සමහර අය ඉන්නවා. ඔයාට ගස් පේනවා. ගස් වලට අපි කිව්වා පහ වසරේදී ආරම්භක විද්‍යාවේදී උදේ ශාක කියලා. ශාකයක් කියන එක නිර්මාණය වෙන්නේ මගේ දරුවනේ හොඳට බලාගෙන ඉන්න පරිසර පද්ධති දෙකක. ඒ කියන්නේ එකක් තමයි පුතේ මෙන්න මේ මූල පද්ධතිය. හොඳට බලාගෙන ඉන්න බෝඩ් එක පුතේ. මූල පද්ධතිය නිර්මාණය වෙන්නේ පාංශු පරිසරය තුල. මොන පරිසරයද? පාංශු පරිසරය. මෙන්න මේ ශාක පත්‍ර, මේ ශාක පුෂ්ප, මේ ශාක ඵල, මේ ශාක අග්‍රස්තය සහ මේ ශාක අතු කැබලි, ඒ වගේම මේ අනෙකුත් සියලු කොටස් ශාක කඳ, මේ සියල්ල නිර්මාණය වෙන්නේ
අපි මේ පරිසරයට කියනවා පැට්ටෝ මොනවාද? වායව පරිසරය කියනවා. මොන පරිසරයද? වායව පරිසරය. පාංශු පරිසරය තියෙනවා පුතේ, වායව පරිසරය තියෙනවා. හරිද? එතකොට මෙන්න මූල මණ්ඩල කලාපය. මේ බලන්න මෙන්න මුල හැදිලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ මුල ආකාර දෙකක් තියෙනවා. හත වසරේදී කතා කරා. මුදුන් මූල පද්ධතිය තියෙනවා, තන්තු මූල පද්ධතිය තියෙනවා. එතකොට ශාක කඳක් ගත්තාම සමහර ශාක අතු වලට බෙදිලා තියෙනවා, සමහර ශාක කඳන් අතු වලට බෙදිලා නැහැ. මම මේ කතා කරේ ශාකයක් ගැන. අද අපිට කතා කරන්න තියෙන්නේ ශාකවල මොනවා ගැනද පැට්ටෝ? චලන පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ශාක චලන දැකපු අය අත උස්සන්න මට. ශාක චලන දැකපු අය අත උස්සන්න. ශාක චලන දැකපු අය නම් ප්‍රායෝගිකව අපි යෙදෙමු. ටක් ගාලා කියන්න බලන්න ශාක චලන දැකපු අය. ශාක චලන දැකපු අය. right okay 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 good ගොඩක් අය දැකලා තියෙනවා. කොයි වෙලාවෙද ඔයාලා ශාක චලන දැක්කේ? chat එකට ඉක්මනට මැසේජ් දාන්න. ශාක චලන දැක්කේ කොයි වෙලාවෙද? ශාක චලන දැක්කේ කොයි වෙලාවෙද? මට කියන්න හැමෝම. right ශාක චලන දැක්කේ කොයි වෙලාවෙද? හරි very good. ඔන්න සමහර ළමයි කියනවා මම දැක්කේ හවස. ශාක චලන දැක්කේ හවස. සමහර ළමයි දැකලා තියෙනවා සෙල වෙනකොට. ඒ කියන්නේ උලකට එළ වෙනකොට. හරි very good. අහගෙන ඉන්න. ඕගොල්ලෝ ශාක චලන නම් දැකලා නැහැ. හොඳට මතක තියාගන්න. අහගෙන ඉන්න. ශාක චලන දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහර අය හොඳට උත්තර දෙනවා. සමහර අය අහගෙන මේ වැරදි උත්තර දෙන්නේ. අහගෙන ඉන්න පැත්තට. හරි. දැන් මම කතා කරන්නේ. දැන් ඔබේ අවස්ථාව වෙන දැන් chat එක නවත්තන්න. හරිද? අහගෙන ඉන්න. ඕගොල්ලෝ දැන් ඔන්න අයියේ මුල ගාමු. අයියේ මුල ගාමු. අයියේ මුල ගාමනකොට ගහ එළවෙයි. ගහ එළවෙයි. තේරෙනවද කියන කාරණා? ගහ එළවෙයි. මතක තියාගන්න සුළඟට සෙලවීම ශාක චලනයක් නොවන බව. සුළඟට සෙලවීම ශාක චලනයක් නොවන බව. ඒක හෙලවීම. අපූර්ණ වැරදි වෙන කියපුවා. හොඳට ආගෙන ඉන්න. දැන් එරන් ඕගොල්ලෝ කලිසම් කොටයක් වරලා දිනවා වැලි. ඇඳුම් වැලේ කලිසම් කොටයක් වරලා දිනවා. උළඟට එළවෙනවා. කලිසමට පණ ඇවිල්ලා. හරි ජොලි එහෙම ආවනන්නේ. අම්මේ අන්න කලිසමට පණ ඇවිල්ලා. අන්න හෙලවෙනවා. සුළඟට සෙලවීම මේ චලනයක් නෙමෙයි. එහෙම නෝමල එකයි. ඒක වෙන්නේ. හරිද? හොඳට ආගෙන ඉන්න. ශාක චලන කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒතකොට ශාක චලන කියන්නේ මොකක්ද? ඔන්න අපිට තියෙන ප්‍රශ්නේ. අහගෙන ඉන්න මෙන්න මෙතන වැදගත්. දැන් ඕගොල්ලන් ජීවීන්ගේ චලන අර්ථ දැක්වුවනේ. මොකද්ද ජීවීන්ගේ චලන? ජීවීන්ගේ චලන කියලා කියන්නේ උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් නේ. ජීවීන්ගේ චලන කියන්නේ මොකද්ද පැට්ටෝ? උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක්. හරි. දැන් හරි කොහොමද ලියන්න පුතේ. සාමාන්‍ය පෑනෙන් ලියන්න. ආන්න දැන් ඕගොල්ලෝ පෑන අතර ගත්තනේ. ඕගොල්ලෝ දැන් දැක්ුවේ මොකද්ද? උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වුවනේ. අර ලියන්න එපා අහගෙන ඉන්න. ඕගොල්ලෝ උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වුවනේ. මොකද්ද? මගේ මිහිරි කටහඬට අනුව අන්න දැන් ප්‍රජාත් සර් කිව්වා අපිට පෑන අරන් ලියන්න කියලා. ඔන්න දැන් උත්තේජය මගේ මිහිරි කටහඬ. ප්‍රතිචාරය මොකද්ද? පෑන උරුක් කරලා ලියන්න හදන්නේ. හරිද? ඔකනේ කාරණා. අන්න ඕගොල්ලෝගේ ප්‍රතිචාරය. අන්න පුතේ හොඳට මතක තියාගන්න. චලනයක් කියනකොට අර්ථ දැක්වීම හරියට ඕන. හරිද? උත්තේජයකට දක්වන what? ප්‍රතිචාරය. රියැක්ෂන් එක. right? උත්තේජයකට දක්වන ප්‍රතිචාරය තමයි පුතේ චලනයක් කියලා කියන්නේ. එහෙමනම් ඒක ශාකවලටත් පොදුයි. ශාක චලන කියන්නේ හොඳට අහගෙන ඉන්න. ශාක චලන කියන්නේ ශාක උත්තේජයකට දක්වන ප්‍රතිචාරයයි. ඕන බලන්න පුතේ. ශාක චලන කියන්නේ ශාක උත්තේජයකට දක්වන ප්‍රතිචාරයයි. අපි කියන මොකක් කියලාද? ශාක චලන කියලා කියනවා. හරිද? පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද? මොකද්ද ශාක චලන කියන්නේ? උත්තේජයකට දක්වන ප්‍රතිචාරය. අපි කියනවා පැට්ටෝ මොකක් කියලාද? ශාක චලන කියලා කියනවා. තේරුණාද? හරි. ඔන්න බලා ගන්න අහගන්න වැඩි. හරිද? දැන් ඔන්න මෙන්න බලන්න වැඩි. දැන් ඉර පායනවා මේ පැත්තේ. හරිද? ඉර පායා එනවා. ඉර මේ පැත්තෙන් පායනකොට මේ ගහ කියනවා හලෝ ඉරා එන්නේ අර පැත්තෙන්. හොඳේ අපි මේ පැත්තට වැඩි අතු ප්‍රමාණයක් දාගමු. අපි ප්‍රභා සංශ්ලේෂණය කරන්න එපයි. හලෝ අපි ගොඩාක් කොළ හදමු මේ පැත්තටනේ. හලෝ අපි මේ පැත්තට හදාගෙන යමු. ඔන්න වැඩි.
දැන් ඕනම ගසක් පුතේ සූර්යාලෝකය ඇති දෙසට වර්ධනය වෙනවා. ඒ කොහොමද කියලා අපි වර්ධක ද්‍රව්‍ය පාඩමේදී කතා කරා. මතකයිනේ ඔක්සීඩ කියන කාරණාව තිබුණානේ. ඒක දැන් කතා කරන්නේ නැහැ මෙතෙන්ට. හොඳයි. හොඳට අහගෙන. මෙන්න මේ ශාක පුතේ ඒගොල්ලන්ගේ අතුරුකිලි වේගයෙන් වර්ධනය කරනවා මොන පැත්තටද පුතේ? මෙන්න මේ සූර්යාලෝකය ඇති දෙසට. සූර්යාලෝකය ඇති දෙසට පුතේ ශාක අතු වැඩිපුර වර්ධනය වෙනවා. ඇයි එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕන නිසා. එහෙමනම් උත්තේජය උනේ මොකද්ද පුතේ? උත්තේජය තමයි සූර්යාලෝකය. මොකද්ද උත්තේජය පැත්ත? ඔය හැමෝම හයිය කියවන්න සූර්යාලෝකය. මොකද්ද ප්‍රතිචාරය? ශාකාතු එම දෙසට වර්ධනය වීම. ඔන්න ප්‍රතිචාරය. තේරුණාද කියන කාරණා? පැහැදිලිද කියන කාරණා? පැහැදිලිද කියන කාරණා? My goodness. Okay. My guys, listen to me. හොඳට අහගෙන. එතකොට දැන් මොකද්ද උත්තේජය? සූර්යාලෝකය. උත්තේජය. ප්‍රතිචාරය මොකද්ද? ප්‍රතිචාරය තමයි පැට්ටෝ. right? ඒ සූර්යාලෝකයේ දෙසට ශාක අතු වර්ධනය වීම. හෙන ලේසිය උත්තේජය ඇති දිශාවට ශාක චලන දක්වනවා. දැන් ඔයාලා කල්පනා කරන්න ඔයාලගේ ගෙදර මිදුලේ තියෙන වෙරළු ගහ මෙහෙම නයා පොළක වගේ ගිහිල්ලා කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. අහේට අතු දාලා මෙහෙට අතු දාලා හොඳට බලන්න පුළුවන් මේක වෙරළු ගස්ස. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන් ගෙදර මර්මාත්තිය ගැන හිතන්න. කොයි තරම්නම් ඒගොල්ලෝ මොකද කරන්නේ? ආලෝකය ඇති දෙසට අතුරුකිලි වේගවත් ලෙස වර්ධනය කරගෙන තියෙනවා. ඇයි වැඩි ප්‍රභා සංශ්ලේෂණයක් කරන්න වැඩි ආහාර නිෂ්පාදනයක් කරගන්න පැහැදිලිද කියන කාරණාව ඕගොල්ලෝ දැකලා ඇති අර පොල් ගස් තියෙනෝනේ නේද අර පොල් ගෙඩි හැදෙන්නේ හරිද ඒ පොල් ගෙඩි හැදෙන පොල් ගස් පොල් විදියට කුඹුරු පැත්තට නැමිලා තියෙනවා කල්පනා කරලා බලන්න ගෙදර මිදුලේ ආලෝකය ඇති දෙසට නැමිලා තියෙනවා හරිද අම්මට කියන්න අම්මි ඔයයි දන්න බෑ මේ ශාක චලන දක්වන අම්මහරු හැදෑවට කොයි වෙලාවට බං ඔක දක්වන්නේ අම්මේ මේ බලන්න මේමයි හරි චලනයක් කියන්නේ අම්මේ උත්තේජයකට දක්වන ප්‍රතිචාරය දැන් අම්මේ ආලෝකය තමයි අපේ උත්තේජය දැන් අම්මත් බලාගෙන ඉන්නවා ඉතින් තියෙන හොඳයි අන්න අම්මේ බලන්න දැන් මෙන්න මේ ගහ වර්ධනය වෙලා තියෙන කොහාට වර්ධනය වෙලා තියෙන අම්මේ සූර්යාලෝකය ඇතිදිස හැබැයි කවුද මං ගියා දුන්නේ කියලා අහන්න right එතකොට ඔයාලා එහෙන පොර වගේ මේ ඕක තමයි විද්‍යාවේ කියන්නේ හරිද උත්තේජය ඇති දිශාවට ශාක කද වර්ධනය වීම අපි දන්න ඔයාලා දන්නේ තුන අන්නේ නෑ අම්ම ඉගෙන ගන්න හරි අම්ම දැන් බලාගෙන අම්ම එන පොර වගේ අල්ලපත් එක්ක නඩ කියනවා ඊට පස්සේ හරි හොඳට ආගෙන ඉන්නවා එතකොට දැන් ශාක උත්තේජ වල ප්‍රතිචාර දක්වනවා මෙන්න මේ ශාක චලන ප්‍රධාන ලෙස ආකාර දෙකකට බෙදෙනවා ප්‍රධාන ලෙස ආකාර කීයකට බෙදෙනවා පුතේ දෙකකට බෙදෙනවා මෙන්න හරි රසවත් ඕන බලන්නකෝ වැඩි දැන් අපේ මේ කොල්ලන්ට මේ අත්දැකීම තියෙනවා අපේ ගර්ල්ස් ලට මේ අත්දැකීම නැති වෙදී අපේ කොල්ලන්ට මේ අත්දැකීම තියෙනවා හරිද දැන් අපේ කොල්ලෝ හිටි ගමන් ඔය පාරේ යනෝනේ මම මේව කතා කරන්නේ ඉතින් බය නැතුව ඉතින් අපට සුන්දර ළමා කාලයක් තිබුණු නිසා පාරේ යනකොට අපේ කොල්ලන්ට හදිසි අවස්ථා සිද්ධ වෙන්න ඕනේනේ හදිසි අවස්ථා ආපදාකත් වෙනවා හදිසි පොල් චූබරක් හැදෙනවා කතා කරන්නේ බෑ එතකොට දැන් ඔන්න කොල්ලනේ මතකයි ඕගොල්ලන්ට කරපු වැඩේ කවුරුවත් නැති වෙනකන් ඉඳලා පාරයි බයිසිකල් කොටේ නවත්තලා ඕගොල්ලෝ පොඩ්ඩක් වැඩේට සෙන්ටර් වෙනවා නේ ඇත්තම කාරණා එතකොට දැන් ඔන්න ඕගොල්ලෝ එතන වැඩේ සෙට් වෙලා ඉන්නකොට දැන් ඉතින් අපේ එක ළමයෙක් මෙතන චූ දානවා හරි අනේ හරි කැතයිනේ එහෙම කියලා හිතලා බෑ එතකොට දැන් ඔන්න මෙන්න මෙතන තියෙනවා නිදි කුඹ පඳුරක් දැකලා තියෙන්නේ නිදි කුඹයි කියන්නේ අර කටු කටු જાතියක් තියෙන්නේ පැකුණාම ඇනෙන්නේ ආව් නිදි කුඹා කියලා කෑ ගහන්නේ මෙන්න මෙතෙන්ට තමයි දැන් අයියා යන වැඩි කරගෙන යන්නේ ඔයයිලා දැකලා ඇති මේක හෙන වෙනකොට කොයි ලෝකෙ තිබුණත් උදේ මොකද ඇවෙන්නේ ඔන්න දැන් මටි කල් ලොකු කරලා අදින්න ඔන්න වැඩි නිදි කුඹා අර කොල්ල ටික හරිද ෂණිකවම අර වැඩේ වැටෙනකොට අර ද්‍රව්‍ය වැටෙනකොට මේකට අග්ගාලා ඇකිලෙන වෙන්නේ යකෝ අර යෝධිය චූදහනෝ ඉන්න බෑ ඉතින් අඳිවේ මේ කියලා අග්ගා කොල්ල ටික ඇකිලි දැන් කල්පනා කරන්න පුතේ මෙන්න මේ නිදි කුඹ කොළ ටික කොයි පැත්තෙන් වතුර වැටුණා අපි එහෙම කියමු කොයි පැත්තෙන් චලනයක් ඇති වුණා හරිද කොළ හැකිලෙන්නේ එකම පැත්තට නේද කොළ හැකිලෙන්නේ එකම පැත්තට ඔන්න බලන්න වැඩි මම මේ වැඩක් බේරන්නේ නැහැ හොඳට ආගෙන ඉන්න අර කතා ටික තේරෙමවද කරන්න හොඳට ආගෙන ඉන්නකෝ දැන් මෙන්න මෙතනින් තට්ටු කරා ඒ කියන්නේ දැන්
හොඳට බලා ගන්න පුතේ. මෙන්න මේක තමයි නිදිකුම්බ පත්‍ර ටික. අර චූටි අතුරු කිල්ල. හරිද? හොඳට අහගන්න මේක හරි වටින තැනක් ඈ. හොඳට අහගෙන ඉන්න. හරිද? හොඳට අහගෙන ඉන්න. දැන් මෙන්න මෙතනින් මම තට්ටු කරා. මෙන්න මෙතනින් මම තට්ටු කරා. හරිද? පුතේ මේ කොළ ටික හැකිලෙන්නේ එකම දිශාවට. එකම දිශාවට හැකිලෙන්නේ. මේ උඩ අතර තමයි හැකිලෙන්නේ. ආපහු දිගෑරෙනකොට මේ පැත්තට. මේ පැත්තට මෙහෙම. එයාට ඉර කොයි පැත්තෙන් පෑවුවත් එකයි. එයාට ඉර කොයි පැත්තෙන් බහැලා ගියත් එකයි. එයාගේ මේව හැකිලෙන දිශාව එකම පැත්තට සිද්ධ වෙනවා. හරිද? ඔන්න බලන්න මේ කියන කාරණාව මෙතනින් තට්ටු කරා. මෙතනින් තට්ටු කරත් මේ කොළ හැකිලෙන්නේ එයාගේ එකම දිශාවට. තට්ටු කරපු දිශාවට හැකිලෙන්නේ නැහැ. මෙතනින් තට්ටු කරයි කියලා මේ පැත්තට කොළ ටික හැකිලෙන්නේ නැහැ. මෙතනින් තට්ටු කරයි කියලා මේ පැත්තට කොළ ටික හැකිලෙන්නේ නැහැ. හරිද පුතේ? එතකොට කොළ ටික හැකිලෙන්නේ එකම දිශාවට. එකම දිශාවට. තේරුණාද කියන කාරණාව? උත්තේජය කොයි පැත්තෙන් බලපෑවත් උත්තේජය කොයි පැත්තෙන් බලපෑවත් පුතේ දුවේ එයාගේ ප්‍රතිචාරය එකම දිශාවට සිද්ධ වුණු අවස්ථාවක් මේ. හැබැයි මෙතෙන්දි මොකද්ද උනේ? සූර්යාලෝකයේ ඇති දෙසට පුතේ මෙන්න මේ ශාක කඳ වර්ධනය වුණා. ඔන්න බලන්න. මෙන්න මේ කියන ශාක චලන ඔන්න බලන්න හොඳ මතන. මෙන්න මේ කියන ශාක චලන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මම බෙදනවායි කිව්වා. එකක් තමයි පුතේ ආවර්තී චලන. මොන චලනද පුතේ? ආවර්තී චලන. අනිත් එක සන්නවන චලන. ඔන්න දැන් යනවා තැනට. මම කියපු මේ කාරණා දෙක හොඳට මතක තියාගන්න. හොඳට අහගෙන ඉන්න. මේ පාඩමේ වැදගත්ම තැන මොකද මෙතන තේරුණා කියන්නේ සමස්ත පාඩමම තේරෙනවා. හරිද? ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ ගොඩක් අයට තේරුම් ගන්න අමාරු මෙතන. හැබැයි මෙතන තේරුම් ගත්තොත් ඕන ප්‍රශ්නයක් පුළුවන්. හොඳද? එතන හොඳට අහගන්න. ශාක චලන පුතේ දුවේ අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි පුතේ මොනවාද? ආවර්තී චලන. ආවර්තී චලන. right? අනිත් එක සන්නමන. සන්නමන චලන. right? සන්නමන චලන. හොඳට අහගන්න. මේ ආවර්තී චලන කියලා කියන්නේ පුතේ ආවර්තී චලන කියලා කියන්නේ හොඳට අහගෙන ඉන්න. හරිද? ශාකයක් අපි ගත්තාම right? ශාකයක් අපි ගත්තාම මෙන්න වැඩි. හරිද? හොඳට අහගෙන ඉන්න. මේ ශාකයක මෙන්න මේ කඳ හැදෙන්නේ අපි හිතමු මේ සූර්යාලෝකයේ ඇති දිශාවට. සූර්යාලෝකයේ ඇති දිශාවට ශාක කඳ වර්ධනය වෙනවා. මේ සූර්යාලෝකය තමයි පුතේ මොකද්ද? උත්තේජය. උත්තේජය. හොඳට අහගෙන ඉන්න. මේ තමයි ශාක කඳ වර්ධනය වීම. මේ මොකද්ද? ප්‍රතිචාරය. ප්‍රතිචාරය. හරිද? හොඳට අහගෙන ඉන්න. උත්තේජයක් ප්‍රතිචාරයක් අතර සම්බන්ධතාවයක් තියෙන ශාක චලන වලට අපි කියනවා මොනවා කියලාද? ආවර්තී චලන කියලා කියනවා. මොන චලනද පුතේ? ආවර්තී චලන. ඔන්න නැවත අහගෙන ඉන්න. උත්තේජයක් ප්‍රතිචාරයක් අතර දිශාවක් සම්බන්ධතාවයක් තියෙන චලන වලට පැත්තව අපි කියනවා මොනවා කියලාද? ආවර්තී චලන කියලා කියනවා. මොනවද? ආවර්තී චලන. හොඳට අහගෙන ඉන්න. ආපස්සට හයියෙන් කියවන්න. උත්තේජයක් ප්‍රතිචාරයක් අතර සම්බන්ධතාවයක් ඇති චලන ආවර්තී චලන කියලා කියනවා. පැහැදිලිද? පැහැදිලිද? ඕකේද? හරි. සන්නවන චලන. සන්නවන චලන. හොඳට අහගෙන ඉන්න. ඒකේ අනිත් පැත්ත. දැන් ඕගොල්ලන්ට දන්නවා අර අපේ පිරිමි දරුවෝ කරපු වැඩේ මතකයිනේ. නිදිකුම්ප පත්‍ර ටිකකට ඒගොල්ලෝ අර හවල් දෙයක් දැම්මා. හරි කෝට්ටකින් තට්ටු කරා කියමු. කොයි පැත්තෙන් තට්ටු කරත් එයයි හැකිලෙන්නේ එකම පැත්තටනේ. අපිට කොයි පැත්තට තට්ටු කරත් කමක් නැහැ මහත්තයෝ. අපි හැකිලෙන්නේ මේ පැත්තට. එහෙමනේ. අතුරු මුරුංග ගස් දැකලා තියෙන්නේ. අතුරු මුරුංග ගස් කියන්නේ පුතේ ඕගොල්ලෝ දන්නවා ඔය කොළ జాතියක් තියෙනවා. ඒව කාපුවාම අර මේ මං කියන්නේ අර බඩ සුද්ධ වෙන බේත් දිරුවා වගේ සමහර ගන්න. right? එතකොට මොනවද කියන්නේ මේ ඖෂධීය කෑමක් කියලා අපි හිතමු. එතකොට මෙන්න මේ කතුරු මුරුංග කොළෙත් පුතේ හවස් වෙනකොට කොළ හැකිලෙනවා. කොළ හැකිලෙනවා. නැගෙනහිරින් ඉර පායලා බස්නාහිරින් ඉර වැහැලා යනකොට හරිද? සවස් යාමයේ වෙනකොට මෙන්න මේ ශාක පත්‍ර හැකිලෙන්න පටන් ගන්නවා. නිදියන්න පටන් ගන්නවා. අපි කියනවා අන්න ඒව නිදියනවා. පාවසෙන් දිනම් කියලා දෙනවා. රැට කොළ නිදියනවා කියලා කියනවා. හරි? මේ ශාක පත්‍ර පුතේ හැකිලෙන්න පටන් ගන්නවා.
හරිද? එතකොට දැන් ඉර කොයි පැත්තෙන් උදා වුණත් වැඩක් නැහැ. ඉර කොයි පැත්තෙන් බැහැලා ගියත් කමක් නැහැ එයාට. එයාගේ සන්නවන චලන සිද්ධ වෙන්නේ පුතේ උත්තේජයේ දිශාවට නෙමෙයි. උත්තේජයේ දිශාවට නෙමෙයි. එයා උත්තේජය කොයි පැත්තෙන් ආවත් කමක් නැහැ එයාට. එයාගේ චලන සිද්ධ වෙන්නේ එකම දිශාවටයි. එකම දිශාවටයි. මගේ දරුවනේ හොඳට අහගෙන ඉන්න. දැන් ඔන්න අපි ගන්නවා ඒ වගේ ශාක පත්‍ර ටිකක්. හරිද? එතකොට දැන් ඔන්න මෙතන හොඳට අහගෙන ඉන්න. හොඳේ? මෙතන හොඳට අහගෙන ඉන්න. මෙතන හරි වටින තැනක්. හරිද? ඔන්න දැන් අපි ගන්නවා මේක කතුරු මුරුංග ශාක පත්‍ර අත්තක් කියලා අපි හිතමු. එතකොට හරිද? නිදිකුංග ශාක පත්‍ර අත්තක් කියලා අපි හිතමු. හරිද? මේ අර තැනින් තැන සත්තු කාලයකයි මේ කොල්ල කවුත් වෙලා තියෙන්නේ. හරි. එතකොට අහගෙන ඉන්න. මෙන්න මේ නිදිකු මේ සෝරි මේ පත්‍ර පුතේ මේ පැත්තට තමයි කොයි දවසේ බැලුවත් එයාලා හැකිලෙන්නේ එකම දිශාවට. ඒ කියන්නේ උත්තේජයත් ප්‍රතිචාරයත් අතර සම්බන්ධතාවයක් නැහැ. අන්න එවැනි චලන වලට අපි කියනවා මගේ පැටව මොනවා කියලාද? අපි කියනවා ඒකට සන්නමන චලන කියලා කියනවා. මොන චලනේ? සන්නමන චලන. පැහැදිලිද? එහෙමනම් ශාක චලන ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. There are two types my guys. Okay, first one is what? ආවර්ති චලන. දෙවෙනි එක මොකද්ද පුතේ? සන්නමන චලන. පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? right. ඔය කාරණා දෙක තේරුණා යට උස්සන්න. මොකද මේක පාඩමේ හරයි. ඒක තේරුණා යට උස්සන්න. කමෙන්ට් එකක් එවන්න තේරුණා සර් කියලා. right ඉක්මනට එවන්න. හරි. okay good. හරි. දරුවනේ අහගෙන ඉන්න. අපේ දරුවෝ ගොඩක් ප්‍රශ්නත් අහලා තියෙනවා. හරි. okay. ගොඩක් වටිනවා. හරිද? මට හිතෙනවා ගොඩක් දරුවන්ට හොඳටම තේරුණා කියලා. right? මෙතන තමයි තැන. okay. ඔන්න බලන්න පුතේ. ඕගොල්ලන්ගේ පොතේ 92 පිටුව දැන් පැට්ටෝ මම කියවනවා. highlight කරගන්න කියන දැන් highlight කරගන්න. හොඳට අහගෙන ඉන්න. 92 පිටුවේ දැන් මම කියවන්නේ. හොඳට අහගෙන ඉන්න පැටව. right? okay. හොඳට බලන්න. සතුන් මෙන්ම ශාකද සන්ධාරණ කෘත්‍ය ඉටු කරන පටක දරයි. ඒ කියන්නේ ශාක ඍජු ලෙස ඉන්නවා. අපිට ඒක ශාකයේ අරටුව කියන එකත් වැදගත් වෙනවා. රූපේ දැක්වෙන්නේ කූඩලු ශාකයකි. දැන් ඕගොල්ලන් දැකලා තියෙන්නේ කූඩලු ගස් දැකලා තියෙන ගෙවල් වල තියෙනවා. කූඩලු ගස් කියන්නේ අර චූටි මල් හැදෙන ගස් జాතියක්. සමහර ළමයි දැකලා නැහැ. මහා ගස් ගැන හිතන්න එපා. මේ කූඩලිය කියන්නේ පොඩි පැලෑටි జాතියක්. අපි දැකලා තියෙනෝනේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද? කූඩලු ගස් වැහැපු දවසට කිලියයි නොකි ඍජු වෙලයි පායන දවසට අනේ කොලාගෙන වැටලා පොන නෑ මේ මතුර නෑ මේමයි කියලා කියනවා. ඔන්නකොට කෙලින් වෙලයි පැහැදිලිද කියන කාරණා. හරිද? ඒගොල්ලෝ ඍජුභාවයට පත් වෙන්නේ පරිසරයේ පස තුල ජලය තියෙනවා. ජලය හොඳට සම්තෘප්ත වුණාම ශාකයේ ජලය උරා ගත්තාම මෙහෙම ඍජු වෙලා ඉන්නවා. අකාස්ටීය කඳන් සහිත ශාක අපි ඒකට කියනවා. ඒ කියන්නේ ඒකේ අරටුවක් නෑ. අරටුවක් නෑ. හරිද? කෙසෙල් ගස්, හබරල ගස් අපිට උදාහරණ විදිහට පෙන්නන්න පුළුවන්. හරිද? එතකොට පුතේ මෙන්න මේ ශාක ජලය නිසා ඍජු වෙනවා. හැබැයි ඕගොල්ලෝ අඹ ගහක්, කොස් ගහක්, දෙල් ගහක්, අර පොල් ගහක් ඒව ගත්තාම පුතේ මොනවාද? ඒව ඍජු ලෙස ශක්තිමත්ව තියෙනවා. දැන් ඒකනේ ඕගොල්ලෝ බය නැතුව නගින්නේ නේද? මේ මොනවාද ඔය මේ කොස් ගස් වල එහෙම. හැබැයි එහෙමයි කියලා ඕගොල්ලෝ නගින්නේ නෑනේ මොනවාද මුරුංග ගහේ නගින්නේ නෑනේ. මුරුංගත් තියන්නේ පා කියලා කියන්නේ ඒකනේ. ඒවයි අතු ශක්තිමත් භාවය අඩුයි. එතකොට මම මේ කියන්න උත්සාහ කරේ ශාකවල ඍජුභාවයට සන්ධාරණයට ඇතම් ශාකවල හොඳ ශක්තිමත් කඳන් තියෙනවා. ඇතම් ශාකවල ශක්තිමත් කඳන් නැහැ. ඔන්න බලන්න වැඩේ. right? කූඩලු වැනි අකාස්ටීය ශාක. අන්න highlight කරගන්න අකාස්ටීය ශාක. කූඩලු වැනි අකාස්ටීය ශාක. ඒ කියන්නේ පුතේ අරටුවක් නොමැති ශාක ඍජුව හා ප්‍රාණවත්ව තබා ගැනීම සඳහා සන්ධාරණ කෘත්‍ය සඳහා සෛල ජලයෙන් පිරී පැවතීම අත්‍යවශ්‍ය වේ. මම ඒකයි කිව්වේ ජලය පිරුණු දවසට එව්ව ශක්තිමත්ව ඉන්නවා. ජලය නොමැති දවසට එව්ව කඩාගෙන වැටලා තියෙනවා. ඔන්න බලන්න. අරටුව කාස්ටීය සහිත කඳන් සහිත ශාක සෛලවල ජල ප්‍රතිශතය අඩු වූාට කඳෙහි ඍජු බව නැති වී නොයයි. ජලය තිබුණත් එකයි අනේ අපිට නැතත් එකයි. අපි කෙලින් ඉන්නවා කියලා කියනවා. මැරුණත් කෙලින් කියලා සමහර කට්ටිය කියනවා ශාක.
හරිද? හේතුව සන්ධාරණ පටකවල බහුලව ඇති අරටුව සෑදී ඇති සෛල තුල සෙලියුලෝස් අන්න highlight කරගන්න. සෙලියුලෝස් ලිග්නින්. ඕවා අපි කතා කරමු 10 දී. නමුත් වැදගත් වෙනවා කාස්ටීය කඳන් සහිත ශාකවල ශක්තිමත් භාවයට වැදගත් වන සංඝටක වණියේ කියලා අහන්න පුළුවන්. මොනවද ඒවා? එකක් තමයි පුතේ සෙලියුලෝස්, අනිත් එක තමයි පැට්‍රෝ ලිග්නින් කියන එක කියනවා. හරිද? වැනි විවිධ රසායනික සංයෝග තැන්පත් වීම නිසා ශාක කඳට දැඩි බවක් ලබා දී ඇත. අන්න ශාක කඳට දැඩි බවක් ලබා දී තියෙනවා. right? ඊට පස්සේ තමයි පුතේ ශාක චලන. ඔන්න බලන්න. ශාක චලන ලෙස හඳුන්වන්නේ highlight කරගන්න. ශාක චලන ලෙස හඳුන්වන්නේ උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමයි. උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමයි. ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ සෛලවල ශුන්‍යතා වෙනස් වීමක්. ඒ කියන්නේ ජල ප්‍රතිශතය වෙනස් වීමක්. අපි ඉස්සරහට කතා කරමු. නිසා සිදුවන වෙනස් වීම ආකාර දෙකකි. මම කිව්වා ආකාර දෙකයි ශාක චලන. එකක් පැට්ටෝ ආවර්තී චලන, අනිත් එක මොකද්ද? සන්නවන චලන. පැහැදිලිනේ? ආවර්තී චලනයි සන්නවන චලනයි. පැහැදිලිනේ? right. okay. ඔන්න ආවර්තී චලන. ආවර්තී චලන. හරිද? ආවර්තී චලන. දැන් මම ආපහු කියන්නම්. ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාව හා ඍජුව සම්බන්ධතාවයක් දක්වන. අන්න highlight කරගන්න. උත්තේජයේ දිශාවයි. මෙන්න පැට්ට බෝඩ් එක බලන්න. උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි ඍජු ලෙස සම්බන්ධතාවයක් තියෙන චලන වලට අපි කියනවා මොනවයි කියලායි ආවර්තී චලන කියලා කියනවා. මොන චලනේ ආවර්තී චලන. ඕක මතක තියාගන්න. මොකද්ද? අපෝ එක සැරයක් උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවනම් ඒ වගේ චලන වලට අපි කියනවා මොනවා කියලාද පුතේ? ආවර්තී චලන කියලා කියනවා. මොන චලනද? ආවර්තී චලන. හරිද? පැත්ත ඕන ඊළඟට එහා පැත්තට යනවා. උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයේ දිශාවත් අතර සම්බන්ධතාවයක් නැති ඒවට අපි කියනවා මොනවා කියලාද? සන්නමන චලන කියලා කියනවා. තේරෙනවද? හරිද? පැහැදිලිද? ඔන්න බලන්න ඊට පස්සේ ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාව හා ඍජු සම්බන්ධතාවයක් දක්වන චලන ආවර්තී චලන කියලා හඳුන්වනවා. යටින් ඉරියඳ ගන්න ඕවා වැදගත් පැන්සලින්. ආවර්තී චලන වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නිසා සිදුවේ. අන්න ඒකත් වැදගත් ප්‍රකාශන. වර්ධක ද්‍රව්‍යවල මම කිව්වේ ඔයගොල්ලන්ට මෙතන ඔක්සින වැදගත් වෙනවා කියලා. ඔක්සින කියන වර්ධක ද්‍රව්‍ය වැදගත් වෙනවා කියලා කිව්වේ. අන්න ඒකත් වැදගත් ප්‍රකාශයක් ඈ. මොකද දන්නවද? සත්‍ය අසත්‍ය වගන්ති වලට දෙනවා පේපර් වල. මෙහෙම දෙනවා. හරිද? මෙන්න මෙහෙම පහත වගන්තිය සත්‍ය වේද අසත්‍ය වේද? ඔන්න වැඩේ දෙන විදිය. හරිද? කියනවා සියලු ආවර්තී චලන වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නිසා සිදුවේ. ඔන්න වචනයක් අලුතෙන් ඇඩ් කරා ඒගොල්ලෝ සියලු කියන. හරිද? ඕකේ ඒක හරි. ඔන්න බලන්න. එතකොට ආවර්තී චලන වර්ධක ද්‍රව්‍ය බලපෑමක් නිසා සිදුවේ. කිසියම් උත්තේජයකට ශාකයේ දක්වන ප්‍රතිචාරය උත්තේජයේ දෙසට හෝ උත්තේජයේ ඉවතට සිදුවේ. ඔන්න බලන්න. ඒකේ තව ආවර්තී චලන අපි ආකාර දෙකකට බෙදමු. රයිට් ඕකේ. පැහැදිලිනේ? ලියන්න පැත්තෝ තරුදගා සාමාන්‍ය පෑනෙන් ශාක චලනය යටතේ. රයිට්. ලියන්න සාමාන්‍ය පෑනෙන් තරුවත් දාලා අප අවට පරිසරය තුල ශාක රැසක් දැකගත හැකිය. ශාක රැසක් දැකගත හැකිය. මෙම ශාක විවිධ උත්තේජවලට ප්‍රතිචාර දක්වයි. ඊළඟ තරු දාලා ලියන්න.
ශාකවල සංධාරණය සඳහා වැදගත් වන ශාකවල සංධාරණය සඳහා වැදගත් වන විවිධ ව්‍යුහ හා පටක පවතී විවිධ ව්‍යුහ හා පටක පවතී. ලියන්න පුතේ කළු පෑනෙන් තරුවක් දාලා අකාෂ්ඨීය ශාක කඳන්වල සංධාරණය සඳහා ජලය වැදගත් වේ. ඊළඟ තරු දාලියට පැට්ටෝ ඒ කළු පෑනෙන්මයි කාෂ්ඨීය කඳන් සහිත ශාකවල සංධාරණය සඳහා රතු පෑනෙන් ලියන්න පුතේ සෙලියුලෝස් සහ ලිග්නීන් වැදගත් වේ. right පැට්ටෝ සාමාන්‍ය පෑනෙන් ලියන්න. sorry රතු පෑනෙන් ලියන්න. ශාක චලන යනු රතු පෑනෙන් ලියන්න. ශාක චලන යනු ශාක උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමයි. right පැට්ටෝ සාමාන්‍ය පෑනෙන් දැන් ලියන්න තරුවක් දානවා. මෙම ශාක චලන ප්‍රධාන ලෙස ආකාර දෙකකි. there are two types. okay, first one එක කළු පෑනෙන් ආවර්තී චලන දෙක පැට්ටෝ සන්නමන චලන හරිද? තේරුණාද දරුවනි? right මෙහෙමයි. හරිද?
මොනවාද අපි ගත්තයින් පස්සේ අපි මේ කතා කරමින් ඉන්නේ ශාක චලන කියන පාඩම. එතකොට ශාක චලනවල ශාක චලනයක් කියලා කියන්නේ උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම. හරිද පැත්තෝ? අහගෙන ඉන්නකෝ. එතකොට මේ උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම ආකාරය අනුව ශාක චලන ආකාර දෙකයි. එකක් තමයි පුතේ ආවර්තී චලන, අනිත් එක තමයි පැත්තෝ සන්නමන චලන. මෙන්න මේ එක් එක් චලන විස්තර කරගෙන යාම තමයි දැන් කතා කරන්නේ. හරිද? දරුවනේ එතකොට අකුරු ඇකඩමි අධ්‍යාපන ආයතනයේ යටතේ දැන් ඕගොල්ලන් මේ නන් දෙසින් මම දිහා බලන්නේ. මම උගන්වන විදිය හොඳයිද? දැන් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නෝනේ. මේ දන්නේ මේ සර් මොනවා කරනවද කියලා. ඒ ඉන්ටි ගමන් චුද්දාණේවත් අපි කියනවා අනම්මරන්නේ කොල්ලන්ට විලිලැජ්ජාවේ බෑ. එහෙමත් කියලා කියනවා. හරිද? එතකොට ඕගොල්ලන් එහෙම හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එවන්න, chat එවන්න, අපේ chat එකට මෙසේජ් දාන්න බලන්න. right? එතකොට මෙහෙම අපේ ටෙක්නික් එක වෙනස් වෙන්න ඕනද කියලා. right? දැන් ඉදිරියේදී පුතේ ඕගොල්ලන්ට ස්ක්‍රීන් ෂෙයා කරලා අපි වෙනම වැඩ පිළිවෙලක් යනවා. අවශ්‍ය පාඩම් වලදී ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් ෂෝ පාවිච්චි කරලා කරන්න ඕන දේවල් කරනවා. හරිද? ඊට අමතරව ඕගොල්ලන්ට නුදුරු අනාගතයේදී දැන් මෙහෙමයි අපේ අකුරු ඇකඩමි එකත් එක්ක ඕගොල්ලෝ දිගටම හිටියොත් හරිද? ඕගොල්ලන්ට අපි ඔන්ලයින් ටෙස්ට් පවත්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒකේ පොඩි දෙයයි තියෙන්නේ. ඕගොල්ලන්ට පේපර් එකක් එනවා, ටයිම් එක අපි දීලා තියෙනවා. ඕගොල්ලන්ට MCQ බහුවර්ණ තමයි ගොඩක් වෙලාවට අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙදි ක්ලික් කරලා ඕගොල්ලන්ට ආන්සර්ස් අපිට සබ්මිට් කරන්න පුළුවන්. ඒ වෙලෙම ඕගොල්ලන්ට රිසල්ට් එකක් දෙනවා. So my guys be careful නම් ඒ කියන්නේ බය වෙන්න එපා. ඕගොල්ලන්ට තියෙන්නේ අපි ඊට දින කිහිපයකට කලින් ගෲප් එකට මැසේජ් එකක් දානවා. ප්‍රජාසර්ගේ ටෙස්ට් එක මෙන්න මේ මොහොතේ පැවැත්වෙනවා. ඒ සඳහා ලොග් වෙන්න කියලා. එතකොට ඕගොල්ලන්ට ඉන්ඩෙක්ස් නම්බර්ස් දුන්නායින් පස්සේ ඕගොල්ලෝ ඒකෙන් ලොග් වෙලා ටෙස්ට් එක කරන්න තියෙනවා. එතකොට මේ වැඩ පිළිවෙලේ නුදුරු අනාගතයේදී අපි ඉක්මනට කරනවා. ඊට අමතරව පුතේ දැන් එන මාසයේ ඉඳලා ඕගොල්ලන්ට අපි එකතු වෙන අයට අඛණ්ඩව මතක තියාගන්න ගොඩක් ලොකු වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. නිබන්ධන PDF යටතේ ඕගොල්ලන්ට ඒවන්න තීරණය කරලා තියෙනවා. රෙකෝඩින් එක දින දෙකක් ඕගොල්ලන්ට වෙනම බලන්න අවස්ථාව දීලා තියෙනවා YouTube එක හරහා. right? එතකොට ඒ අවස්ථාව ටික දීලා තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට රිජු ලෙසම අපි එක ප්‍රශ්න කරන්න සහ ඕගොල්ලන්ගේ පේපර් එවන්න ටෙස්ට් කරලා එවන්න ටෙලිග්‍රෑම් සිස්ටම් එකක් ඕගොල්ලන්ට හදලා තියෙනවා. ඒ සිස්ටම් සියල්ල ඕගොල්ලන්ට එකතු කරනවා. මතක තියාගන්න මේක කොටියක් වගේ අල්ලගත්තා වගේ නෑ. ආයි බේරිල්ලක් නෑ. ඊට පස්සේ ඊට අමතරව ලබන මාසයේ මැද භාගයේ වෙනකොට ඔයගොල්ලන්ගේ පේරන්ට්ස් මීටින් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දෙමව්පිය රැස්වීමක්. හරිද? එතකොට ඒකෙදිත් අපි ඕගොල්ලන්ට තවත් සමීප වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඕගොල්ලන් අපි ගැන දැනුවත් කිරීම කරන්න ඔබේ යාළුවන්ට කඩපිලේදී පන්සලේදී පල්ලියේදී කෝවිලේදී කොහේදී හරි හම්බුනහම ඕගොල්ලන්ට කියන්නේ බෙල්ලෙන් අල්ලා හොල්ලා කියන්න අපේ මේ ගෲප් එකට මැසේජ් එකක් එවන්න කියලා. right? එතකොට ඒගොල්ලන්ව අපි ඇඩ් කරගන්නවා. right? ඊට පස්සේ පුතේ දුවේ පාසල් පටන් ගන්න කාල සීමාවක් අපේ රටේ තාම තීරණයක් අරගෙන නැහැ. මට පේන විදිහට ඕගොල්ලෝ කෙලින්ම ඕලෙවල් ලියන දක්වාම මට පේන විදිහට ඕගොල්ලන්ට යන්න වෙයි. නේද? right? ඇයි මේ තත්ත්වෙත් එක්ක. එතකොට බලමු පුතේ කොහොම හරි මේ ඔන්ලයින් පන්ති අපි දිගටම පවත්වාගෙන යනවා. right? okay. අනුමාත්‍රකාව ගන්න පැත්තෝ ආවර්ති චලන ආවර්ති චලන ආවර්ති චලන right? ආවර්ති චලන ලියන්නේ ඒකට රතු පෑනින් ආවර්ති චලන ප්‍රතිචාරයේ දිශාව රතු පෑනේ ලියන්න ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාව සමග උත්තේජයේ දිශාව සමග ඍජු සම්බන්ධතාවයක් දක්වන ඍජු සම්බන්ධතාවයක් දක්වන ශාක චලන ඍජු සම්බන්ධතාවයක් දක්වන ශාක චලන කළු පෑනෙල් ලියලා පුතේ ආවර්ති චලන ලෙස හඳුන්වයි. ආවර්ති චලන ලෙස හඳුන්වයි. right? අහගෙන ඉන්න. දැන් වැඩේ අහගෙන ඉන්න. හරි. දැන් ඔන්න හරිද? අහගෙන ඉන්න පුතේ.
ඕගොල්ලෝ දන්නවා දැන් මේ දවස්වල අපි අහලා පුරුදු ඕගොල්ලන්ගේ vocabulary එකට අලුතෙන් එකතු වෙච්ච වචනයක් තියෙනවා. ඇත්තට මේක තිබුණු වචනයක් වැඩිපුර කතා වෙන වචනයක් මේ දවස්වල. නේද? එකක් තමයි පුතේ වචනය positive. මොකද්ද වචනය? මගේ අම්මේ positive කියනකොට බය වෙනවනේ සමහර අය. ඒ කොරෝනාත් දන්නේ නැහැ හොඳේ PCR එක positive කියලා ඔන්න මේ ඔයගේ මේ කියලා තියෙන කොරෝනා තමයි වැඩ. positive වුණොත් ඉවරයි ඈ. හරිද? එතකොට එකක් positive එහෙනම් ඒ අනිත් එක මොකද්ද? negative. හරිද? හොඳට අහගෙන ඉන්න. මම ඉංග්‍රීසි වචන දෙක ඉස්සෙල්ලා කිව්වේ. positive අනිත් එක negative. අහගෙන ඉන්න මේකයි කාරණාව. positive කියන්නේ ධනාත්මක කියන එකනේ. positive කියන්නේ ධනාත්මක කියන එක. negative කියලා කියන ඍණාත්මක කියන එක. දෙයක් අඩු වෙනවා නම්, දෙයක් ඉවත් වෙනවා නම්, දෙයක් අයින් වෙනවා නම්, දෙයක් ඈත් වෙනවා නම් අපි කියනවා negative කියලා. ඒ කියන්නේ ඍණාත්මක කියලා කියනවා. හොඳට අහගෙන ඉන්න. දෙයක් ලං වෙනවා නම්, ඇදිලා එනවා නම්, දිශාවකට ගමන් කරනවා නම් අපි කියනවා මොනවාද? positive කියලා ධනාත්මක කියලා කියනවා. ඔන්න බලන්න පුතේ වැඩේ. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. මෙන්න මෙතන වැදගත් තැන. හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ ආවර්තී චලන. හරිද? ආවර්තී චලන කියන්නේ උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයේ දිශාවත් අතර ඍජු සම්බන්ධතාවයක් තියෙන ඒවානේ. දැන් ඉර මේ පැත්තෙන් පායනකොට හරිද සූර්යයා මේ පැත්තෙන් එනකොට ඒ දිශාවට මේ ආලෝක මේ ශාක කඳ වර්ධනය වුණානේ පුතේ. එතකොට මෙන්න මේ උත්තේජයත් මේ ප්‍රතිචාරයත් අතර ඍජු සම්බන්ධතාවයක් තිබුණානේ. එතකොට මේක උත්තේජය දෙසට ගියානේ. උත්තේජය දෙසට ගියා. එහෙමනම් ධනාත්මකයිනේ. අපි මේකට කියනවා පුතේ මේක ආලෝකය. ආලෝකය තමයි උත්තේජය. ආලෝකය. මෙන්න මේ ශාක කඳ වර්ධනය වෙනවා. කොහෙටද? ආලෝකය තියෙන දෙසට. හරියට තියෙන දෙසට යන නිසා උත්තේජය දෙසට ගමන් කරන නිසා අපි කියනවා ධන කියලා කියනවා. මොන වචනේ? ධන කාගේ පැත්තටද? ආලෝකයේ පැත්තට. කවුද වර්ධනය වෙන්නේ? ශාක කඳ. මොන චලනයක්ද මේක? ආවර්තී චලනයක්. ඒ නිසා අපි මේකට කියනවා ධන ආවර්තී නැත්නම් ධන ආලෝකාවර්තී නැත්නම් ආලෝකයට කියනවා ප්‍රභා කියලා. ප්‍රභාලක් ඉන්නවද දැන් පන්තියේ? ප්‍රභා කියලා කියනවා. එතකොට ධන ප්‍රභාවර්තී කියලා අපි කියනවා. තේරුණාද කියන කාරණාව? තේරුණාද කියන කාරණාව? ඔන්න මෙතනම අල්ලගන්න. උත්තේජය දෙසට ප්‍රතිචාරය දක්වනකොට අපි ඒකට පාවිච්චි කරනවා මොකද්ද පුතේ? ධන කියලා වචනයක්. ධන කියලා වචනයක් පාවිච්චි කරනවා. එතකොට ආලෝකය ඇති දෙසට ශාක කඳ වර්ධනය වීම ධන ප්‍රභාවර්තී කියලා අපි කියමු. ධන ප්‍රභාවර්තී. හරිද? පැහැදිලිද? හරි. එහෙමනම් ඕනම ශාක කඳක් ධන ප්‍රභාවර්තී. මොන වර්තීද පුතේ? ධන ප්‍රභාවර්තී. උත්තේජය දෙසට සිද්ධ වෙන නිසා. ඔන්න බලන්න ඊට පස්සේ අපි හිතමු ශාක මුල් කියලා. ශාක මුල් කොහෙටද යන්නේ? ශාක මුල් යන්නේ පුතේ පොළව ඇතුළට. පොළව ඇතුළට මේ ශාක මුල් යන්නේ. පොළව ඇතුළට ශාක මුල් යන්නේ. එතකොට ආලෝකයෙන් ඉවතටනේ යන්නේ. ආලෝකයෙන් ඉවතට යන්නේ. ඉවතට යන නිසා අපි කියනවා පුතේ මොකක් කියලාද? ඍණ. ආලෝකයට කියනවා මොකක් කියලාද? ප්‍රභා. ප්‍රභා. එතකොට ඍණ ප්‍රභාවර්තී. කවුද මුල්? තේරුණාද කියන කාරණා? නැත්තම් අපි මෙහෙම එකක් ගනිමු. ලෝක ගෝලය මතු පිටනේ පුතේ පෘථුවිය මතු පිටනේ ගස් හැදෙන්නේ. ඔන්න ගහක් හැදෙනවා. අපි මේ ලෝක ගෝලයේ තියෙන එක ගහක් කියලා අපි හිතමු. ඔන්න මහා විශාල පෘථුවිය. හරිද? මේ පෘථුවියේ ගහක් හැදෙනවා. එතකොට මේ මුල් ගමන් කරන්නේ මොකක් විදියට? මොකක් පැත්තටද පුතේ? ගුරුත්වය දෙසට. මුල් ගමන් කරන්නේ ගුරුත්වය දෙසට. ගුරුත්වය තමයි උත්තේජය. එහෙමනම් අපි දානවා ධන කියලා. ඇයි ගුරුත්වය දෙසටනේ? ධන ගුරුත්වාවර්ති. ගුරුත්වාවර්ති. වර්ති. එහෙමනම් ශාක කඳක් හැදෙන්නේ කොයි පැත්තටද? ඍණ ගුරුත්වාවර්ති. මොන ගුරුත්වාවර්තිද? ඍණ ගුරුත්වාවර්ති. තේරුණාද කියන කාරණා? ඇයි ශාක කඳක් හැදෙන්නේ පෘථුවියෙන් ඉවතට? ශාක මුල් හැදෙන්නේ පෘථුවිය දෙසට. පෘථුවිය දෙසට හැදෙන නිසා ධන ගුරුත්වාවර්ති චලන. තේරුණාද? ශාක කඳ පෘථුවියෙන් ඉවතට යන නිසා ඍණ ගුරුත්වාවර්ති කියලා කියනවා. හරිද? අපි ආලෝකය ගැන හිතුවොත් මෙහෙම එකක් ආලෝකය ගැන හිතුවොත් පුතේ
කඳ ධන ආවර්ති ධන ප්‍රභාවර්ති ඇත්තටම ආලෝකයේ පැත්තට ප්‍රභාවර්ති මුල ඍණ ප්‍රභාවර්ති තේරුණාද කියන කාරණා පැහැදිලිද මෙන්න මෙච්චරයි වචනේ යම් කිසි චලනයක් උත්තේජයේ දෙසට සිද්ධ වෙනවා නම් අපි කියනවා ධන කියලා උත්තේජයෙන් ඉවතට යනවා නම් අපි කියනවා ඍණ කියලා තේරුණාද උදාහරණයක් විදියට ශාක කඳක් ආලෝකයේ දෙසට වර්ධනය වීම ධන ප්‍රභාවර්ති ශාක මුලක් ආලෝකයේ නිවත් වී යාම ඍණ ප්‍රභාවර්ති කියලා අපි කියනවා ශාක මුලක් ගුරුත්වය දෙසට හැදීම ධන ගුරුත්වාවර්ති පෘථුවියෙන් ඉවතට නැත්නම් ගුරුත්වයෙන් ඉවතට ගමන් කිරීම ශාක කඳක් ඍණ ගුරුත්වාවර්ති කියලා කියනවා ඒක තේරුණා අය උස්සන් තේරුම් නැත්නම් මට කියන්න මම ආවෝ කියලා chat එකට message දාන්න okay ඔන්න බලන්න මේ වචනේ ධනයි ඍණයි පටලවා ගන්න එපා හොඳේ okay good superior තේරුණා එල ඔන්න කට්ටිය මේ message දානවා superior කියලා දානවා හරි හොඳයි තේරුණා sir okay good තේරුණා good හරි ඔන්න බලන්න පොත මම කියලා දෙනවා අහගෙන ඉන්න බලා ගන්න පුතේ 92 පිටුවේ යට අච්චු පොත බෙල්ල ගන්න 92 පිටුවේ යට හරිද පැට්ටෝ මේ බලන්න හරිද ආවර්ති චලන මම විස්තර කරන්නේ හොඳේ හොඳට අහගෙන ඉන්න ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාව හා ඍජු සම්බන්ධතාවයක් දක්වන චලන ආවර්ති චලන ලෙස හඳුන්වයි ආවර්ති චලන වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නිසා සිදුවේ ඒකත් හරි කිසියම් උත්තේජයකට ශාකය දක්වන ප්‍රතිචාරය උත්තේජයේ දෙසට හෝ උත්තේජයෙන් ඉවතට සිදුවේ මොන බලන්න පුතේ ප්‍රතිචාරය උත්තේජයේ දෙසට සිදුවන්නේ නම් අන්න හයිලයිට් කරගන්න ප්‍රතිචාරය උත්තේජයේ දෙසට සිදුවන්නේ නම් ධන චලනයක් ලෙස උත්තේජයේ ඉවතට සිදුවන්නේ නම් ඍණ චලනයක් ලෙසත් හඳුන්වයි ආන්න ඒ ප්‍රකාශයන් දෙක හරි වැදගත් හයිලයිට් කරගන්න මගේ පැටව රයිට් ප්‍රතිචාරය උත්තේජයේ දෙසට සිදුවන්නේ නම් ධන චලනයක් ලෙසත් උත්තේජයේ ඉවතට සිදුවන්නේ නම් ඍණ චලනයක් ලෙස හඳුන්වයි. එවැනි චලන කීපයක් ඕගොල්ලන්ට ඕම උදාහරණ විදිහට දීලා තියෙනවා. බලන්න පුතේ මේ ධන ගුරුත්වාවර්ති චලන. ධන ගුරුත්වාවර්ති චලන. මොනවාද? ශාකයේ මුල පොළව දෙසට වැඩිම. ඔන්න උදාහරණයක් දීලා තියෙනවා. ධන ගුරුත්වාවර්ති. ගුරුත්වයේ දෙසටනේ යන්නේ. ඕකේ. ඊට පස්සේ ඍණ ගුරුත්වාවර්ති චලන. ඍණ ගුරුත්වාවර්ති චලනය කියන්නේ ශාකයේ අග්‍රස්තය පොළවෙන් ඉවතටනේ යන්නේ. තේරුණාද රයිට් ඕකේ ධන ප්‍රභාවර්ති චලන ආන්න ශාකයේ කඳ අග්‍රස්තය ආලෝකයේ දෙසට වැඩිවීම හරිද ධන ජලාවර්ති චලන දැන් ඕගොල්ලන් දන්නවා මුල් තියෙනවනේ මුල් ගමන් කරන්නේ ජලය හොයාගෙන හරිද එතකොට ශාකයේ මුල ජලය දෙසට වැඩිවීම ධන රසායනාවර්ති චලන පුෂ්පයක පරාග ඩිම්බය ගැන අපි කතා කරන එක හොඳේ දායවතරේදී තියෙනවා හොඳේ ප්‍රජනනය කියලා පාඩමක් ඒ ප්‍රජනනය කියන පාඩමේ මේ තියෙන්නේ හොඳේ පරාගනාලේ යනවා කරාගෙන කලංකය කීරේ ඩිම්බ කෝදේ හොයාගෙන යනවා අන්න එතෙන්දි මේ පරාග කණිකාවේ තියෙන පුඤ්ඤස්ටි ඒ කියන්නේ පිරිමි ඤස්ටි ඩිම්බ ඤස්ටි හොයාගෙන යනකොට පුතේ ගමන් කරන්නේ රසායනාවර්ති චලන කියලා අට්ට කරුලේ තට්ට තනියම යන්න තියෙන පල්ලම් බයින්න තියෙන්නේ ආයේ ඒසි නෑ ආයේ ඉන්න කතාවක් ඒක අපි ඉතින් යනවා ට්‍රිප් එකක් යන්න තියෙනවා ඔය ඇතුලේ හරිද? රයිට් එතකොට ඩිම්බේ ඇති දෙසට වර්ධනය වීම. ධන ස්පර්ශාවර්ති චලන. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන් දන්නවා අර වැල්දෝ ඩම්බෙල් තියෙනවා. වැල්දෝ ඩම්බල් එක එහෙම කියලානේ නේ. රයිට් එතකොට මේකේ තියෙනවා ස්ප්‍රින් වගේ දැකලා තියෙනවද නිකන් අන්තු කෑලි වගේක් තියෙනවා. එව්වයින් තමයි අරක ඇල්ලලා බැඳෙන්නේ. හරිද? කඳට ගහකට රයිට් එහෙම ශක්තිමත්. රයිට් ඕකේ. දැන් තේරුණ අය අත උස්සන්න. Okay, good. ලියන්න පුතේ තරුවක් දාලා සාමාන්‍ය පෑනින් ලියන්න සාමාන්‍ය පෑනින් තරුවක් දාලා. ආවර්ති චලන වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නිසා සිදුවේ
වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නිසා සිදුවේ. වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නිසා සිදුවේ. ඊට පස්සේ පැත්ත තරුවක් දාලා යන්න ඒත් සාමාන්‍ය පෑනීමයි. මෙම ආවර්තී චලන ක්‍රියාත්මක වන ආකාරය අනුව නැවත කොටස් දෙකකට බෙදා වෙන් කරයි. ලියන්න පැට්ටෝ එක කළු පෑනෙන් ධන ආවර්තී චලන එක කළු පෑනෙන් ධන ආවර්තී චලන. ලියන්න ඒක යටතේ රතු පෑනෙන් ප්‍රතිචාරය උත්තේජය දෙසට සිදුවන්නේ නම් ධන ආවර්තී චලන ලෙස හඳුන්වයි. ලියන්න පැට්ටෝ අංක 2 කළු පෑනෙන් ඍණ ආවර්තී චලන ලියන්න ඒක යටතේ රතු පෑනෙන් ප්‍රතිචාරය උත්තේජයෙන් ඉවතට සිදුවන්නේ නම් අලු පෑනෙන් ලියන්න පුතේ ඍණ ආවර්තී චලන ලෙස හඳුන්වයි. හරිද තේරුණාද? good okay තේරුණාද? ඔළුව වඩනවද? ආද හරි okay උදේ උදාහරණ දෙනවා 93 පිටුවේ 93 පිටුවේ තියෙන උදාහරණ ටික ලියන්න ටක් ගාලා 93 පිටුවේ උදාහරණ දෙනවා ටක් ගාලා ලියන්න. සාමාන්‍ය පෑනෙන් ලියන්න ඉක්මනට ධන ගුරුත්ව ආවර්තී චලන උදාහරණයත් එක්ක ඉක්මනට ලියන්න. 93 පිටුවේ උදාහරණ ටික ලියන්න ඉක්මනට ලියන්න 93 පිටුවේ උදාහරණ ටික.
ඉවරයිද? ඉවරයි නෝ පුතේ දාන්න chat එකට message. ඉවරයිද? හරිද? Okay good. බෞද්ධයක් අය ඉවරයි. ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් දෙන්න ඉඩ තියලා අපි ඉස්සරහට කතා කරන්න යමු. හරිද? හරි ඊළඟට පුතේ ඊට අමතරව ඕගොල්ලන්ට චූටි ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි ඒකත් පොඩ්ඩක් බලලා ඉමු. right? එතකොට පෙළ ගන්න ඕගොල්ලන්ගේ 97 පිටුව 97 පිටුව පෙළ ගන්න. අච්චු පොතේ 97 පිටුව හැමෝම පෙළ ගන්න. ඒකේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න ටක් ගාලා පින්තූර වගේක් දීලා තියෙනවා පැන්සලෙන් ලියන්න උතන උත්තරේ. පැන්සලෙන් උතන උත්තර ලියන්න. එතන අභ්‍යාස පොතේ 7යි 2යි කියන එක දෙකම කරන්න. 7යි 2යි දෙකම කරන්න. අනු 6 පිටුවේ තියෙන 5 6 ප්‍රශ්න දෙකක් කරන්න පුළුවන්. 5 6 7 ප්‍රශ්න ටික ඉක්මනට කරන්න. 5 6 7 ප්‍රශ්න ටික ඉක්මනට කරන්න. අර දෙකෙත් පින්තූර ටික කරන්නක් ගාලා. ඕකේ සමහර අය ප්‍රශ්න වල උත්තර දානවා. හරිද? ඒ කියන්නේ අපේ දරුවන්ට තේරලා තියෙන්නේ 96 වෙනි පිටුව මම මේ කියන්නේ 96 වෙනි පිටුවේ 5 6 7 ප්‍රශ්න ටික කරන්න. 5 6 7. හරිද? පස්වෙනි ප්‍රශ්නේ බලන්න මොකද්ද කියලා තියෙන්නේ? ශාක කඳෙහි අග්‍රස්තයේ ආලෝකයේ දෙසට වර්ධනය වීම. ආලෝකයේ දෙසට වර්ධනය වීමනේ. ආලෝකය තමයි උත්තේජය දෙසට වර්ධනය වෙන නිසා ආවර්තී චලන මොකද ප්‍රත්‍යාරයයි සම්බන්ධයි ඒ දෙසටම යන නිසා ඉවතට ගිහින් නැති නිසා ධන වෙන්න ඕන ධන ප්‍රභාවර්තී චලනයකි ඔව් උත්තරේ අංක 1 very good උත්තරේ අංක 1 ඊට එහා දෙයක් මම කතා කරන්නේ නැහැ ඕගොල්ලෝ කල්පනා කරන ඇති ඍණ ගුරුත්වාවර්තී චලනයක් කියලා කියන එක නෑනේ ඒ ඍණ ගුරුත්වාවර්තී කියන්නේ පෘථුවියෙන් පොළවෙන් ඉදිරියට ශාක කඳක් වර්ධනය වීම සමහර අය හිතනවා ඇති ඒක නෙමෙයි උත්තරේ අංක 1 ධන ප්‍රභාවර්තී චලනය. 6 වෙනි ප්‍රශ්නේ මොකද්ද? ආවර්තී චලනයක් ලෙස හඳුන්වනු ලබන්නේ. ඔන්න විභාගෙට එනවා ආවර්තයක් ලෙස ආවර්තී චලනයක් ලෙස හඳුන්වන්නේ. ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාවට ඇති චලනයකි. අපිට එහෙමම කියන්න බෑනේ. ප්‍රතිචාරයේ දිශාවයි උත්තේජයේ දිශාවයි ඒ දෙසට යන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඍජු ලෙස සම්බන්ධයි. අපි බලමු ඉස්සරහට right okay. ප්‍රතිචාරයේ දිශාව උත්තේජයට විරුද්ධ දිශාවකි. එහෙම කියන්න බෑනේ විරුද්ධ නෑනේ හැමතිස්සෙම. ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාවට බලපෑමක් නැති චලනයකි. එහෙම කියන්න බෑ. ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දෙසක හෝ ඉවතට ඇති චලනයකි. very good. උත්තරය අංක 4. 6ට උත්තරය 4. හරිද? තේරුණාද ඒක? right on. බලන්න ඊට පස්සේ එහා පැත්තේ තියෙන පිටුවේ පින්තූරයක් දීලා 7 වෙනි පිටුවේ sorry 97 පිටුවේ 7 වෙනි ප්‍රශ්නේ රූපී දක්වා ඇත්තේ ශාක චලන ආදර්ශනය සඳහා සකස් කළ ඇටවුමකි. එක සැරයක් මේක වාර විභාගයට දුන්නා. දකුණු පළාත් සභාවේ පෙරේට. හරිද? එම චලනය විය හැක්කේ
ධන ගුරුත්වාවර්ති, ධන ප්‍රභාවර්ති, ජලාවර්ති, ස්පර්ශ සන්නමන. ස්පර්ශ සන්නමන අපිට තාම කතා කරන්නේ නැහැ, ඉස්සරහට කතා කරනවා. මේකේ පුතේ ඇත්තටම නම් ශාක කඳ ආලෝකයේ දෙසට ගමන් කිරීම නේද පේන්නේ. ධන ප්‍රභාවර්ති. උත්තරේ අංක 2. ධන ප්‍රභාවර්ති. ඒක නිවැරදි වෙච්ච අය අත උස්සන්න. ඕකේ good. ඒක නිවැරදි නම් අපේ දරුවන්ට පාඩම තේරලා තියෙනවා. හරි හොඳයි. බලන්න පුතේ ඕගොල්ලන්ට මෙන්න කියනවා A B C D P මේ පින්තූර ටිකක් දීලා තියෙනවා. දැන් මම කියපු දේවල් නිසා ඕගොල්ලන්ට පුළුවන්. ලිව්වේ නැති වුණාට නෝට් එක තාම සන්නමල චලන. ඔන්න බලන්න පෙර පසු කියලා දීලා තියෙනවා. පෙර තිබිලා තියෙනවා කොළ දිග ඇරිලා පසු අවස්ථාවේ කොළ හැකිලිලා තියෙනවා. මේක ස්පර්ශ සන්නමන චලනයක්. ස්පර්ශ සන්නමන චලනයක්. ඕනනම් උතනින් ලියන්න පැනසෙන්න. ස්පර්ශ සන්නමන චලනයක. ඊට පස්සේ ඔය මොකද්ද? ධන ප්‍රභාවර්ති. ධන ප්‍රභාවර්ති චලනය. ඊට පස්සේ ඊගාව එක අපි ගන්නව මොනවද? මේකත් අපිට ගන්න වෙන්නේ පුතේ මොනවද? වැලිදොඩම් වැලක අපි කතා කරා. right? ධන ස්පර්ශාවර්ති චලන. C ධන ස්පර්ශාවර්ති චලන. හරිද? D මොකද්ද මේ? ඍණ ගුරුත්වාවර්ති. කඳ පෘථුවියෙන් ඉහළට යන්නේ. ඍණ ගුරුත්වාවර්ති. බලන්න පුතේ කොයිතරම් ලේසිද කියලා. එතකොට ඔය ආවර්ති චලන ගැන තමයි අපි කතා කරේ හිටියේ. right okay පැහැදිලිද? right ඊළඟ මාතෘකාව ගන්න පුතේ. ඍණ ගුරුත්වාවර්ති චලන ආදර්ශනීය කිරීම. 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 right පැත්තෝ අහගෙන ඉන්න. අපි ගන්නවා මේ සඳහා මල් පෝච්චියක් ගන්නවා. ශාක මේ පැලෑටියක් සිටව මල් පෝච්චියක් ගන්නවා. ඊට පස්සේ පුතේ මේක අපි ඍජු ලෙස එක පෝච්චියක් ඕන නම් දින පෝච්චි දෙකක් ගත්තත් කමක් නැහැ. එකක් ගත්තත් කමක් නැහැ. හරිද? ඊට පස්සේ අපි මේ එක පෝච්චියක් කෙලින් කරලා තියෙනවා. අනිත් පෝච්චිය තිරස්ව තියෙනවා. එකක් සිරස්ව තියෙනවා අනිත් එක තිරස්ව තියෙනවා. සිරස්ව තියපු එකේ ශාක කන්ද ඉහළට වර්ධනය වෙනවා. තිරස්ව තියපු එකේ ශාක කන්ද මෙහෙම ගිහිල්ලා වක්‍ර වෙලා නිර්මාණය වෙලා තියෙනවා. පැහැදිලිද කියන කාරණා? right ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. පෝච්චියක සිටවන ලද පැලෑටි දෙකක්. 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 ලියන්න ක්‍රමය පෝච්චියක සිටවන ලද පැලෑටි දෙකගෙන එහි එක් පැලෑටියක් සිරස් ලෙස තබන්න. එහි අනෙක් පැලෑටිය
එහි අනෙක් පැලෑටිය තිරස් ලෙස තබන්න තිරස් ලෙස තබන්න තිරස් ලෙස තබන්න නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න රයිට් බැට්ටෝ මේ පින්තූරය ඇඳ ගන්න ටක් ගාලා මේ පින්තූරය ඇඳ ගන්න හරිද ඉවරද ඉවරද ඕකේ good ලියන්න නිරීක්ෂණ ලියන්න B මල් පෝච්චියෙහි තිබූ B මල් පෝච්චියෙහි තිබූ ශාකය B මල් පෝච්චියෙහි තිබූ ශාකය තිරස් ලෙස ගමන් කර පොළොවෙන් ඉහළට වර්ධනය වී ඇත නිගමනය ලියන්න පුතේ නිගමනය ලියන්න මෙය ඍණ ගුරුත්වාවර්තී චලනයකි හරිද පැහැදිලිද තේරුණාද okay good සමහර දරුවෝ අහනවා පුතේ ඉංග්‍රීසි මීඩියම් පන්ති පවත්වන්න නැද්ද කියලා. පුතේ ඉංග්‍රීසි මීඩියම් පන්තියක් නෙමෙයි මේක සිංහල මීඩියම් පන්තියක්. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මට ඕගොල්ලන්ට in addition to okay ඊට අමතරව මම ඕගොල්ලන්ට වචනයක් දෙන්නම්. ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තත් ඔයාට සිංහල භාෂා පන්තියකට සම්බන්ධ වීම නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනු ඇත. Because your technical words
and scientific words you have to identify. Okay, ඔයාට තියෙනවා විද්‍යාත්මක වචන අවබෝධ කරගන්න. So then ඒ නිසා ඔයාට මොනවාද benefit එකක් වෙනවා, වාසියක් වෙනවා පුතේ. මොනවාද? සිංහල පන්තියකටද සහභාගී වීම. මම සිංහල මීඩියම් ඉගෙන ගත්තා A level දක්වා, ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්තේ පුතේ විශ්වවිද්‍යාලේ. ඒ නිසා මට ඉංග්‍රීසි මීඩියම් වලට ටියුෂන් දෙන්නත් පුළුවන්, but it's not time. Okay, මේක ඒ සඳහා වෙලාව නෙමෙයි. So ඔයාට අවශ්‍ය නම් සිංහල මීඩියම් පන්තියේ ඉන්න, නැත්නම් ලෝකර්තුනා මට ප්‍රශ්නයක් නැහැ. Okay, my guys, සන්නමන චලන මාතෘකාව සන්නමන චලන. Okay, සන්නමන චලන. Okay, දැන් අපේ දරුවෝ සමහර වෙලාවට ගෙදරදී මගේ වචන පාවිච්චි කරනවා කියලා සමහර අය මට කෝල් කරලා කිව්වා. මම දැන් ගිය සතියේ අර වැඩි භාෂාවෙන් පොඩ්ඩක් ටෝක් කරා. එතකොට ඒගොල්ලෝ පොජ්ජ ගා හැමදේටම කියනවා කියලා මට දෙමව්පියෝ කෝල් කරා. දැන් සාමාන්‍යයෙන් ඒක මෙහෙමයි දරුවනේ. ඕගොල්ලන්ට තේරෙනවා දැන් මම ගොඩක් වෙලාවට කියනවා කියවෙන වචනයක් තියෙනවා මට දන්නේ නැහැ. හරිද? ඒකට හේතුව උනේ මගේ විශ්වවිද්‍යාලේ මගේ රූම් එකේ හිටියේ මොනවාද ටැමිල් කෙනෙක්, දෙමළ කෙනෙක්. අපේ සමහර දරුවෝ ඉන්නවා මගේ ඔන්ලයින් පන්ති වලට ටැමිල් අයත් සම්බන්ධ වෙනවා. හරිද? එතකොට එයාට හරියට සිංහල ටිකක් අමාරුයි. එයා නිතරම කියන්නේ මම දන්නේ නැහැ කියන එක නෙවෙයි මට දන්නේ නැහැ කියන එක. දැන් ඒක මට හුරු වෙලා ඒක දැන් මගේ ලයිෆ් එකේ කොටසක් වෙනවා. අවදාතේ මට අමතක වෙන්නේ නැහැ. එයාගේ නම පරමසිව නිරංජන. එතකොට මොනවද ඒ වචන එනවා හිටී ගමන්. නැතුව මේ අමුතු දෙයක් නෙමෙයි ඈ. right anyway. එතකොට දැන් සමහර දරුවෝ අහන නිසා මම මේ කියන්නේ සර් මට දන්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ සමහර අය කියනවා මේ සර් බෝඩ් එකේ ලියනකොට ලයන්න ලොකුවට ලියනවා, අයන්න ලොකුවට ලියනවා, නයන්න චූටියෙන් ලියනවා. අල විතරයි පේන්නේ කියලා කියනවා. අයන්න ලයන්න විතරයි කියනවා. right. එතකොට සමහර අය අහනවා එකකට මන්ද පෝෂණයේද අධි පෝෂණයේද මොකද කියලා අහනවා. right. එතකොට ඒකටත් හේතු කාරණා තියෙනවා. රස කතා ගොඩයි. මේ ඔන්ලයින් පන්ති කොහොම කියන්න වෙලාවක් නැහැනේ. නැත්තම් හරි ජොලි සිද්ධි වෙලා තියෙනවා මට. හරිද? ඔය පාසල් ජීවිතේදී අපිට හරිද මං කියලා තියෙනවා මෙහෙම කාරණා. මගෙන් ඉගෙන ගන්න දරුවන්ට මං කියනවා විදුහල්පති කෙනෙක්ගෙන් ගුටි කාලා නැත්තම් එයාට සුන්දර ළමා කාලයක් තිබිලා නැහැ. සුන්දර ළමා කාලයක් තිබිලා නැහැ. ළමා කාලයක් තිබිලා තියෙනවා, සුන්දර ළමා කාලයක් තිබිලා නැහැ. හරිද? ගෙදර අම්මගෙන් බැනුමක් අහලා නැත්තම් එයායි සුන්දර ළමෙක් නෙමෙයි ගෙදර. හරිද? ඒක ගෙදර අම්මා බඩින් බැනුම් අහලා නැත්තම් ගෙදර අම්මගෙන් වැඩක් නැහැ. නිකන් මම නම් අපි අම්මගෙන් බැනුමක් ඇහුනේ තුනා නිකන් පරිප්පු නැති හෝටල් එකකින් කෑවා වගේ right. එතකොට ඒ කියන්නේ ගෙදරදී බැනුම් අහන්න ඕන. හරි ළමයි වුණාම ආයෙ ඉතින් දරබ්බර ගලි චුට්ටක් තියෙනවා. හැබැයි ඕනකට වඩා යන්නේ වා ඈ. හැබැයි ඒකේ පොඩි ජොලියකුත් තියෙනවනේ නේද? අනිත් කාරණාවක් තිය ආදරණීය දරුවනේ ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට අම්මා තාත්තා එක්ක හරි විනෝදෙන් ඉන්නේ. හරි ජොලියෙන් ඉන්නේ. දැන් මම නම් එහෙම. මම ගෙදර අම්මා කුස්සියේ උයනවා නම් හරිද? කුස්සියට ගිහිල්ලා. හලෝ කොහොමද? ඉතින් වැඩේනේ. පොල් ටිකක් දාලා දෙන්නද? පොල් කඩලා ගාලා දෙන්නම්. කියලා පොල් ටිකක් ගාලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් 9 වසරනේ. ගෙවල් ටිකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මං කියන්නේ ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට මේ කාලේ හරිද? ගෙදරට වැඩදායි කෙනෙක් වෙන්න. Tamanට කියලා මල් පාත්තියක් ගෙදර දාගන්න බැරි කමක් නැහැනේ. ඕනම ගෙදරක මිදුලක් තියෙනවනේ. Tamanට පුළුවන් මල් පාත්තියක් හදන්න. හරි ජොලි. අම්මා අහන් ඉන්න. ඔන්න අම්මා කියනවා වරෙන්කො පන්ති ඉවර වෙලා වලන් ටික දේරම හොදාලා දෙනවා කියයි. right එතකොට එහෙම කරාට කමක් නැහැනේ. එහෙම කරාට කමක් නැහැනේ. ගෙදරනේ. තමන්ගේ ගෙදර තමන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, ගැහැල් ළමෙක් වෙන්න පුළුවන්. මම දැන් කොල්ලෙක් මේ දවස්වල. දැන් නන්නේ. right එතකොට මොනවද කියන්නේ? ඒ දවස්වල මම ගෙවල් අතුනා. පහන තියන්නේ මම. හරිද? එතකොට පුතේ මන් දුවේ කියන්නේ ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට ඒ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇත්තටම නම් ඔයා තමයි ගෙදර ඉන්නේ බෙස්ට් පර්සන් නේ. ඔයා තමයි ගෙදර ඉන්න හොඳම කෙනා වෙන්න ඕන. දැන් ඇත්තටම නම් මෙන්න මෙහෙම තත්ත්වයකට ගෙදරපත් කරනවා නම් ඔයා නැතුව ගෙදර පාළුයි කියන තත්ත්වයට ඔයාට ගේන්න පුළුවන් නම් අන්න ඔයා සමත් ඈ. ඒ කියන්නේ ඔයා අන්න තැනට ඇවිල්ලා. මං කියන්නේ එහෙම. දැන් මම ගෙදර විනාඩි 10ක් නැති වෙච්ච ගමන් අපේ ගෙදර කට්ටිය කියනවා මියෝ නෑ පාළුයි පාරි යවුන් එහෙම කෝල් කරලත් කියනවා සමහර වෙලාවට කීයද දෙන්නේ ගෙදර නිකන් පාළුයි අන්න ඒ වගේ තත්ත්වෙට එන්න ඕනේ right එතකොට ඒ වගේ ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර අම්මා තාත්තා හැමෝම එකතු වෙලා නේද අර ජොලි ලයිෆ් එකක් කියන්නේ ජොලි ලයිෆ් එකක් අන්නේ දෙන්න එන්න right ඉගෙනීම තියෙන්න ඕනේ ෆස්ට් එතකොට මම කියන්න උත්සාහ කරේ අර ප්‍රින්සිපල් සර්ගෙන් මුටියක් කාලා නැත්තම් අම්මගෙන් බැනුමක් කාලා නැත්තම් තාත්තගෙන් මුටියක් කාලා නැත්තම් එයාට සුන්දර ළමා කාලයක් තිබිලා නැහැ. හරිද? දැන් මේ සුන්දර ළමා කාලය ගන්න කියලා අම්මලාට තාත්තලාට කරදර කරන්න යන්නේ ඊට පස්සේ ගායි කොහොමද කරන්නේ නිකන් හරිද? එතකොට මම මේ කියන්න උත්සාහ කරේ පුතේ දුවේ ඕගොල්ලන්ට හරිද?
හැම මොහොතකම තමන්ගේ ජීවිතේ විඳින්න. විඳවන්නේ. හරි. විඳවන්නේ. අපි එහෙම විඳවන්න කියොත් තමයි ප්‍රශ්නේ. සන්නවන චලන මාතෘකාව සන්නවන චලනයක් කියන එක මම කියලා දුන්නා. උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයේ දිශාවත් අතර ඍජු සම්බන්ධයක් නැති ප්‍රතිචාර වලට අපි කියනවා චලන වලට අපි කියනවා සන්නවන චලන කියලා කියනවා. පැහැදිලිද? තේරෙනවනේ? කියලා දුන්න නිසා මෙතෙන්ට යනවා ඉක්මනට. ලියන්න බැට්ටෝ රතු පෑනෙන්. රතු පෑනෙන් ලියන්න. සන්නවන චලන යනු සන්නවන චලන යනු සන්නවන චලන යනු සන්නවන චලන යනු ප්‍රතිචාරයේ දිශාව ප්‍රතිචාරයේ දිශාව ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දිශාව සමග උත්තේජයේ දිශාව සමග උත්තේජයේ දිශාව සමග තීරණය නොවන චලන තීරණය නොවන චලන තීරණය නොවන චලන තීරණය නොවන චලන කළු පෑනෙල් යනුතේ සන්නමන චලන ලෙස හඳුන්වයි. සන්නමන චලන ලෙස හඳුන්වයි. සන්නමන චලන ලෙස හඳුන්වයි. දරුවනේ පෙළ ගන්න ඕගොල්ලෝගේ 94 පිටුව 94 පිටුව පෙළ ගන්න පුතේ 94 පිටුව ඒකේ තියෙනවා ඔය නිල් පාට කොටුවට උඩින් නිල් පාට කොටුවට උඩින් තියෙනවා පුතේ උදාහරණ ටිකක් ඉක්මනට ලියන්න. නිද්‍රා සංනමන චලන කතුරු මුරුංගා සියඹලා නිදිකුම්බ නෙල්ලි වැනි ශාකවල රයිට් ඒ ටික ලියන්න ඉක්මනට. ඊට පස්සේ ස්පර්ශ සංනමන චලන කම්පා සංනමන චලන ප්‍රභා සංනමන චලන ඉක්මනට ලියන්නේ ටික ඉක්මනට ලියන්න උදාහරණ ටික. ඉක්මනට උදාහරණ ටික ලියන්න. හරිද ඉවරයිද? හරිද? හරි ලියා ගන්න බැරි වුණු අය ඕක ලියන්න ඉඩ තියන්න. මොකද ගෙදරටත් වැඩ තියෙන්න එපා නේද? රයිට් ඊළඟට දැන් අහගෙන ඉන්නකො ඔය වැඩේ නවත්තන්න. මේ ඔය වැඩේ නවත්තන්න කරුණාකරලා යම් කිසි කෙනෙක් පෑනකින් ලියනවා නම් මේ වෙලාවේ මම කතා කරනකොට මම කියනවා මේ පෑන ලියවෙන්න එපයි කියලා. හරිද? ඒ ඇඟිල්ල තුවාල වෙන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. දැන් ඒක කරන්නේ නැහැ නේ. හරි හපෝයි දෙයියනේ. රයිට් සමහර අය වල කෙලක් ගන්න. හරි එතකොට දැන් මෙන්න මේ සන්නමන චලන සිද්ධ වෙන්නේ කොහොමද? ඔන්න ඔක වැදගත්. හොඳට අහගෙන ඉන්න. දැන් පුතේ හරිද? ඔන්න අපි ගන්නවා කතුරු මුරුංග ශාක පත්‍ර ටිකක් ගන්නවයි කියලා අපි හිතමු. හරිද? හොඳට අහගෙන ඉන්න හොඳට බලාගෙන ඉන්න. නැත්තම් නිදිකුම්බ කියලා හිතමු. එතකොට පුතේ මෙන්න මේ ශාකවල මෙන්න මේ ශාක පත්‍ර නාරටි ආසන්නයේ මෙන්න මෙතන තියෙනවා පුතේ. හොඳට අහගෙන ඉන්න පුතේ දුවේ. මම මේ ටිකක් ලොකුවට අඳින්නේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඕන නිසා. මෙන්න මෙතන චූටි ගැටිත්තක් වගේ එකක් තියෙනවා. හරිද?
මෙන්න මේකට කියනවා උපදාන කියලා. මොන දානද? උපදාන කියලා කියනවා. මෙන්න මේ උපදාන වලට හරිද? මේ උපදාන වලට ජලය පිරුණාම මේක ප්‍රසාරණය වෙනවා. විසිරීලා යනවා. සමහර වෙලාවට ජලය අඩු වුණාම හැකිලෙනවා. ශුන්‍යතා චලන කියලා අපි මේවට කියන්නේ. හරිද? මේ උපදාන තමයි හේතු වෙන්නේ. විභාගයට එක සැරයක් ඇහුවා පුතේ දුවේ සන්නමන චලන කෙරෙහි ප්‍රධාන ලෙස බලපාන ක්‍රියාවලිය කුමක්ද? ඔන්න බලන්න ඕගොල්ලන්ගේ පොතේ පුතේ 94 වෙනි පිටුව පෙළ ගන්නකෝ. 94 වෙනි පිටුව පැත්තෝ. රයිට් හැමෝම පෙළ ගන්න. නිදුකුම්බා ශාකය ස්පර්ශ කළ විට එහි පත්‍රය හැකිලෙන ආකාරය ඔබට නිරීක්ෂණය කළ හැකි වනු ඇත. එය ස්පර්ශ සන්නමන චලනයකි. ඕ අපිට දන්නෝ ඒක. එසේම නිදිකුම්බා ශාක පත්‍රය ස්පර්ශ නොකර කම්පණය කළ විටද නිදිකුම්බා පත්‍රය හැකිලෙනු ඇත. කම්පණය කරත් ඒක වෙනවලු. හරිද? එය කම්පා සන්නමන චලනයකි. ස්පර්ශ කරාම ස්පර්ශ සන්නමන චලනයක්. කම්පණය කරාම කම්පන සන්නමන චලනයක්. හොඳද? හරි. නිදිකුම්බා පත්‍රයේ ඔන්න හයිලයිට් කරගන්න පැට්ටෝ මෙන්න මෙතන ඉඳලා නිදිකුම්බා පත්‍ර පාදයේ පත්‍රිකා පාදයේ පිහිටා ඇති උපදාන නම් ව්‍යුහ එම ශාකවල චලන සඳහා දායක වේ. අන්න වැදගත් ප්‍රකාශය. උපදාන තියෙනවා. අඳුර වැටීමත් සමගම පත්‍ර හැකිලෙන කතුරු මුරුංගා සියඹලා නෙල්ලි වැනි ශාකවලද උපදාන දක්නට ලැබේ. තේරුණාද කියන කාරණාව රයිට්. ලියන්න පැට්ටෝ තරුවක් දාලා සන්නමන චලන දැක්වීමේදී අර කලින් ටික ලියන්න ඉඩ තියන්න හොඳයි. සන්නමන චලන දැක්වීමේදී ශාක පත්‍රවල පාදයේ පවතින කළු පෑනෙන් ලියන්න පුතේ උපදාන නම් ව්‍යුහ වැදගත් වේ. උපදාන නම් ව්‍යුහ වැදගත් වේ. හරිද? පැට්ටෝ මේක අඳගන්න ඉක්මනට. මේක ඉක්මනට අඳගන්න. මේක අඳගන්න. සමහර අය මෙසේජ් දානවා වහිනවා සර් සිග්නල් අඩුයි කියලා. ඕකේ ඉවරයිද? ඇත්තට ඉවරයිද? Okay, good. අවසාන මිනිත්තු 10 last 10 minutes my guys listen to me carefully. අපි මාතෘකාව කියලා පුතේ ස්ථානීය සංරක්ෂණය මාතෘකාව ලියා ගන්න ස්ථානීය සංරක්ෂණය. මොකද මේ පාඩම ඉවර කරන්න ඕන නිසා මම මේ යන්නේ. ඒතකොට පාඩම ඉවරයිනේ. ඒතකොට ලබන සතිය අලුතෙන් පටන් ගන්නේ අලුත්ම සුපිරිම ස්ටෝරි එකක්. ඒක කතාවක්. ඕගොල්ලෝ මේ පෘථුවියට බිහි වුණේ කොහොමද? මම මේ පෘථුවියට ආවේ කොහොමද? කියන කාරණාව අපි ලබන සතියේ කතා කරමු. ඒ නිසා අද ස්ථානීය සංරක්ෂණය අවසන් කරමු.
දැන් මෙහෙමයි. ඔබ මම අපි දන්නවා පුතේ පරිසරය තුළ මහ විශාල මේ වෙනකොට වර්තමානයේ පරිසර හානියක් සිද්ධ වීගෙන ගියා. විවිධ පරිසර සංවිධාන විවිධ මිනිස්සු එකතු වෙලා ඒක වළක්වා ගත්ත තරමක් දුරට. මේ මිනිසා තරම් පරිසරයට හානි කරන මේ ලෝකයේ කිසිම ජීවියෙක් නැහැ. හරකෙක්ට, බල්ලෙක්ට, මුවෙක්ට උමනා නැහැ, අලියෙක්ට උමනා නැහැ මේ පරිසරය විනාශ කරන්න. හැබැයි මිනිසා වෙච්ච අපි ආත්මාර්ථකාමී විදියට පුතේ මේ මුළු මහත් ලෝකයේම තියෙන පරිසරය විනාශ කරමින් යනවා වැඩි වෙන ජනගහනය නිසා. ඒ වැඩි වෙන ජනගහනය සමතුලිතතාවයට පරිවර්තනය කරන්න මං හිතන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 100කට වතාවක් මෙවැනි ව්‍යසනයන් වලට ඔබට මට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කොරෝනා කියන වසංගතය නිසා ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත මේ වෙනකොට අප අතරින් අයින් වෙලා තියෙනවා. මේ ලෝකයේ සමතුලිතතාවය වෙනුවෙන් කාලීනව සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලායි මම දකින්නේ ඒක. එතකොට ආදරණීය දරුවනේ මෙන්න මේ පරිසරය තුල තිබෙන ශාක අපි ආරක්ෂා කරන්නේ කොහොමද? දැන් ඕගොල්ලෝ දැක්ක ලංකාවේ නිවුස් එකක් ගියා. ඔය ගම්පහ ප්‍රදේශයේ මහ විශාල එකම එක ගහක් ලෝකෙට තියෙන ගහක් ආරක්ෂා කරන්න ඕන කියලා. එතකොට මේ ආරක්ෂා කරනවා කියලා අපිට ඒ ගහ ගලවගෙන ගෙනහිල්ලා වෙන අනුරාධපුරේ ගිහින් දාන්න පුළුවන්ද? නුවරඑළිය ගිහින් දාන්න පුළුවන්ද? මාතර ගෙනල්ලා ඉඳන්න පුළුවන්ද? ඕගොල්ලන්ගේ ගෙවත් එක ගෙනල්ලා ඉඳන්න පුළුවන්ද? බෑ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? ඒ ලෝකෙටම තියෙන එකම ගහ ඒක නම් එච්චරම නම් මේ ලෝකේ තියෙන්නේ. අපි ඒ ගහ ආරක්ෂා කරනවා නම් ඒ ගහ පවතින තැනයි ආරක්ෂා කරන්න ඕන. ඒ ගහත් එක්කම ඒ පවතින ප්‍රදේශය ආරක්ෂිත විදියට ආවරණ යොදලා මිනිස්සුන්ට ඇතුළු වීම සීමා කරලා අවශ්‍ය දේ විතරක් මේ ශාකයට කරන එක විතරයි අපි කරන්න ඕනේ. අන්න එතකොට ශාක ආරක්ෂා කරන්න නම් අපිට ගෙවල් ඇතුලේ ගෙනවලා දාගන්න බෑ. ශාකය තියෙන තැනම ආරක්ෂා කරන්න ඕන. අන්න ඒකට අපි කියන පුතේ දුවේ ස්ථානීය සංරක්ෂණය කියලා. මොකක් කියලා කියනද? ස්ථානීය සංරක්ෂණය. ඔන්න බලන්න පුතේ ඕගොල්ලන්ගේ පොතේ 95 පිටුව පාඩමේ අවසාන පිටුව. හරිද? ශාකවලට චලන දැක්විය හැකි නමුත් සංචරණය කරන්න බෑ. ඇවිදින්න බෑ. කොයි වෙලාවකවත් දැකලා තියෙන රහුටන් ගහක් ඇවිදගෙන යනවා ගේ මිදුල මැදින්? නෑ. ශාකවලට චලන දක්වන්න බෑ. අනේ මට පෝර නෑ මං ඉන්න තැන වැඩක් නෑ මම මෙතනින් යන්න ඕන බස් එකක නැගලා ගස් යනවා දැකලා තියෙන්නේ නෑනේ සංචරණය කරන්නේ නෑ ශාක මළු වල යනවා වෙනම කාරණාවක් ඒක පොඩි පැලෑටි රයිට් සතුන්ට බාහිර උපද්‍රව වලින් ආරක්ෂා වීමට සංචරණය කළ හැකිය ශාකයේ ස්ථානගත වන්නේ එම ශාකයට අවශ්‍ය සියලු බාහිර සාධක සහිත ස්ථානයක එසේ හේයින් ශාකයක් පිහිටි ස්ථානයේදී බාහිර සියලු උපද්‍රවයන් ලක්වීමෙන් විනාශ විය හැකිය එබැවින් ශාක සංරක්ෂණය කිරීමේදී ශාකය පවතින පරිසරයේම සංරක්ෂණය කළ යුතුය. මෙන්න මෙතන highlight කරන්න. යම් ජීවියෙකු ජීවත් වන පරිසරයේම සිටියදී ඔවුන් ආරක්ෂා කර ගැනීම ස්ථානීය සංරක්ෂණය කියලා කියනවා. විභාගෙන් අහනවා ඕක ස්ථානීය සංරක්ෂණය යනු කුමක්ද කියලා. හරිද? එතකොට ශ්‍රී ලංකාවේ දේශීය ශාක විශේෂ වන කළුවර, බුරුත, මිල්ල වැනි ශාක ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති දැඩි රක්ෂිත මේ සඳහා නිදසුන් වේ. එමෙන්ම පරිසර සංවේදී කලාප සංරක්ෂණය කිරීමෙන්ද මෙම ජීවී විශේෂ ආරක්ෂා කරගත හැකියි. තේරුණාද කියපු කාරණාව? හරිද? පැට්ටෝ ලියන්න රතු පෑනින්. ලියන්න. ස්ථානීය සංරක්ෂණය යනු ස්ථානීය සංරක්ෂණය යනු යම් ජීවියෙකු ජීවත් වන පරිසරයේම සිටියදී ඔවුන් ආරක්ෂා කර ගැනීමයි ඊළඟ තරුණ සාමාන්‍ය පෑනින් ශාක ආරක්ෂා කිරීම සඳහා
ශාක ආරක්ෂා කිරීම සඳහා स्थानीय संरक्षणीय භාවිතා කරයි උදාහරණ ලියන්න පුතේ උදාහරණ ලියන්න ශ්‍රී ලංකාවේ පවතින රක්ෂිත හරිද දරුවනේ එතකොට අද දවසේ අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ විද්‍යාව පන්තියට සම්බන්ධ වුණු මගේ ආදරණීය හැම දරුවෙක්ටම සුබදායි වාසනාවන්ත සතියන්තයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දරුවනේ. එතකොට ඕගොල්ලන්ට අපි පාඩම ඉවරයි. ඕකේ අභ්‍යාසය කරන්න දරුවනේ. බැරි කෙනෙක් ඉන්නවා නම් අපිට මැසේජ් එවන්න 070 කියන නම්බර් එකට එකතු වෙන්න ඕගොල්ලෝ දිගටම ඒ නම්බර් එකට ඔබේ නම පන්තිය පාසල අපිට WhatsApp එක කරන්න. හරිද? ඊට පස්සේ අපි ඕගොල්ලන්ව එකතු කරනවා. හරිද? එහෙමනම් නැගිටින්න හැමෝම කැමරා ඔන් කරන්න. right කැමරා ඔන් කරන්න හැමෝම නැගිටින්න. වැඳ ගන්න. ඔබ සැමට සුබදායි සතියන්තයක් වේවා වාසනාවන්ත සතියන්තයක් වේවා ආයුබෝවන්